මේක වතුර වීදුරුවක් ළඟින් තියාගෙන මේ පාන්දර වෙලාවේදී පොඩි නිදිමත ගතියක් ආවොතින් එන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආවොතින් වතුර චුටක් බීලා ආපහු රීෆ්‍රෙෂ් වෙලා මේකත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න. ඉතින් අපි අද කතා කරන්න ගත්තේ පුතේ අපේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ second paper එකේ 9th question එක. 9 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන විදිය. ඉතින් මේකේ අංක 1 2 කියන රටාවලින් අංක 1 වාක්‍ය නිවැරදි කිරීම, අංක 2 තමයි මේ විදියේ ලැබෙන වචන සමූහයක් භාවිතා කරලා නිවැරදි වචනය භාවිතයෙන් හිස්තන පිරවීම. එතකොට you have to filling the blanks using the correct type of word. නිවැරදි වචන වර්ගය භාවිතා කරලා තමයි ඔයාට හිස්තන පුරවන්න වෙන්නේ. ඒ නිසා පුතේ you have to identify. ඔයා අනිවාර්යෙන් අඳුන ගන්න ඕනේ මේ වචන වර්ගය මොකක්ද? What the word type is. මොකක්ද වචන වර්ගය වෙන්නේ කියන එක you have to understand definitely. අනිවාර්යෙන් පුතේ ඔයා මේක තේරුම් ගන්නම ඕනේ වචන වර්ගය මොකක්ද කියලා. ඒක අඳුන ගන්න ට්‍රික් එකක් තියෙනවා. වචනේ අපි සලකනවා මෙහෙම වචන සමූහයක් ගත්තාම පුතේ කොටම වචනය මෙයා තමයි root එක කියලා. ඒක නාම මූලය ක්‍රියා මූලය. මෙයා පුතේ මෙතනදී invent කියන්නේ verb එකක්. verb root එකක්. ඒ නිසා මෙයා ක්‍රියා මූලය verb root. ඊළඟට පුතේ මෙතන තියෙනවා TION කියලා වචන කෑල්ලකින් ඉවර වෙන එකක්. අපි අනිවාර්යෙන් මේ වචන අඳුනගන්නේ අග තියෙන අකුරු වින්‍යාසය අනුව, අග තියෙන අකුරු කොටස් ටික අනුව. එතකොට invention කියලා කියන්නේ පුතේ අපි සලකනවා නාම පදයක්. මොකද TION වලින් ඉවර වෙන්නේ nouns. TION වලින් ඉවර වෙන්නේ නාම පද. ඒ වගේම පුතේ TIVE කියලා තියෙනවා. IVE මෙතන මේ අකුරු වින්‍යාසයෙන් අවසන් වෙන්නේ adjectives. නාම විශේෂණ. ඒ වගේම ed වලින් අවසන් වෙනවා නම් පුතේ ed වලින් ඉවර වෙන එකට අපි කියන්නේ past verb එක. මේක verb root එක. මේක අතීත ක්‍රියාව හෝ අතීත කාල කෘදන්ත ක්‍රියාව. past participle verb. ඔයා දන්නවා past participle කිව්වම ඔයාලට list එකක් දීලා තියෙනවා පාඩම් කරන්න. ඒ නිසා ඒක දැනට ඉවර වෙච්ච දරුවෙක් ගැන මම ඔයාලට පන්තියේ කියලා තියෙනවා. ඉතින් උඩුගම ක්ලාස් එකේ දරුවෙක් ඒක ඉවර කරා. ඉතින් පාඩම් දෙන්න තිබුණ ඔක්කොම වගේ පාඩම් දීලා ඉවර කරා. ඉතින් මම ඔයාලටත් ඒක ගැන කියලා තියෙනවා. ඉතින් උවමනාව කියන දේ තියෙන්නේ යන්න එතන. ඒක එන්න ඕනේ පුතේ naturally. දැන් මේ ලැබිච්ච නිවාඩුව ඔයාලට පුළුවන් සාර්ථකව පාවිච්චි කරන්න. letter writing ලියුම් ලියන්න phrases 60ක් විතර 60ක් දීලා තියෙනවා. ඒක පාඩම් කරගන්න. ඊට පස්සේ irregular verb list එක තියෙනවා. ඒක පාඩම් කරගන්න. ඊට පස්සේ අපි කතා කරපු pronouns chart එකේ ඉඳලා දේවල් තියෙනවා පාඩම් කරගන්න. ස්ත්‍රීලිංග පුරුෂලිංග නාමපද තියෙනවා පාඩම් කරගන්න. ඊට පස්සේ නිපාත පද පොත පාඩ දීලා තියෙනවා. ඒ නිපාත පද මේ දේවල් පුතේ අමතක වෙනවා නම් අමතක වෙයි කියලා හිතෙනවා නම් මම ඔයාලගෙන් ඉල්ලනවා කොල කෑල්ලක ලියා ගන්න පුතේ. ඒ ලියා ගන්න මේ සර් කියනකොට මේ දේවල් මේක තියෙනවනේ කියලා. එතකොට ඔයාට මතක් වෙනවා. ඒ නිසා නාමපද ක්‍රියාපදවල ඒ තියෙන නීති රීති සියල්ල ඔයාට පාඩම් කරගන්න කාලය තියෙනවා. මොකද මම ඔයාට කිව්වා මැයි මුලවෙනිදී අපි පේපර්ස් පටන් ගන්නවා කියලා. ඒ නිසා විෂය නිර්දේශ අපි වේගෙන් ඔයාට ඕනේ කරන දැනුම ටික ව්‍යාකරණ ටික වේගෙන් අපි ආවරණය කරගෙන ආවේ. ඒ නිසා පුතේ ඔයාට පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ගෙවල් වලට කියන්න පැහැදිලිව පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික පාඩම් කරමු. ඒ විදිහට ඒ නිසා පුතේ මතක තියාගන්න ඔයාලට පුළුවන් මේ දේවල් ටික හරියට කරගන්න. දැන් අද වුණත් මේ උගන්වන කොටස පාඩම් කරගන්න ඒවට කාලය වැය කරන්න. හරි. එතකොට ක්‍රියාවක පුතේ තියෙනවා ක්‍රියා මූලය, අතීත ක්‍රියාව සහ අතීත කාල කෘදන්තය. ඒ නිසා ed වලින් ඉවර වෙන්නේ ඕකේ. ඒ වගේම invents අපි දන්නවා s අකුරෙන් ඉවර වෙනවා නම් එයා singular verb එකක්. ඒක වචන ක්‍රියාවක්. ඒ නිසා පුතේ මෙන්න මේ විදියට අඳුනගත්තට පස්සේ ඔයාට ඔය හිස්තැන් පුරවන එක හරිම ලේසි. හරි. ඒ නිසා මම මේක බිබොර එකේ දෙවනි කණ්ඩායමේ ළමයි ටිකට කරා. ඒ ළමෙක් ඉන්නව නම් ඒකේ කියන්නේ මූලික කොටස කරා නෝට් එක දුන්නේ නැහැ. පොඩි හැඳින්වීමක් කරා. පේපර් එකේ ප්‍රශ්න කීපයක් කතා කරද්දි ඇක්ටිවිටි ටියුට් එකේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඇතුළු අනිත් අයට නම් මේක කතා කරේ නැහැ. ග්‍රේඩ් 10 වලදී අපි කතා කරා. ඉඳපු දරුවන්ට මතක ඇති. ඒ නිසා අද අපි අවසාන වශයෙන් මේක ඉගෙන ගන්නවා සහ 10 දී මම ඉගෙනුවේ නැති කොටසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ විදියට වචන අඳුන ගන්න ක්‍රමය. හරි අඳුන ගන්නවාට දැන් ඔය කියන්නේ ඉගෙනුවාට ඒක හරියටම අපි අද කතා කරනවා ප්‍රශ්නත් එක්කම අද මේ කොටස ඉවර කරලා. ඉතින් අපිට පුතේ භාෂාවේ මේ අකුරු කෑලි වලට මෙන්න මේ එකතු වෙන අකුරු කොටස් වලට කියන්නේ suffixes කියලා. හරි මේ භාෂාවේ මේ එකතු වෙන අකුරු කොටස් වලට කියන්නේ suffixes. කාගේ හරි mic එකක sound එකක් එනවා. හරි එතකොට පුතේ අපි මේ අකුරු කොටස් වලට මේ තියෙන අකුරු කොටස් වලට කියනවා
suffixes කියලා. මොකද මෙන්න මේ තියෙන අකුරු කෑලි මේ තියෙන ඒවායින් තමයි අපි වචනේ අඳුනගන්නේ. එතකොට මේ TION කියන එක IVE P ඊට පස්සේ ED ඊට පස්සේ ඔය S අකුර ඔය ඇතුළු සියල්ලට අපි කියන්නේ suffixes කියලා. suffixes කියන්නේ පුතේ අපි කියනවා පසු උපසර්ග කියලා. හරිද? අපි කියන්නේ පසු උපසර්ග කියලා. ඒ වගේම අපි අනිත් කොටසක් තව තියෙනවා. ඒකට අපි කියන්නේ prefixes. හරි. prefixes කියන්නේ పూర్ව උපසර්ග. ඒ නිසා මෙන්න මේකට අදාළ අවසාන වශයෙන් තියෙන නෝට් එක තමයි ඔයාලට දෙන්න තියෙන්නේ. ඔයාලට ටියුට් එක මම හිතන්නේ අරගන්න පුළුවන්. ඔයාලට මම දැනට ෂෙයා කරනවා ඒකට අදාළ ටියුට් එක. හරි. ඔයාලගේ ටියුට් එකේ මේ ටියුට් එක නැති දරුවෙක් ඉන්න විදියක් නැහැ. මොකද හැමෝගාම මේක තියෙනවා. මේක තමයි ඔයාලට මුලින්ම දීලා අපි සම්පූර්ණ කරගෙන යන ටියුට් එක. සහ ප්‍රශ්න කොටස ඇතුළු සියල්ල ඔයාලට මේ වෙද්දි ලැබිලා ඇති. මේ තියෙන letter writing parts ඒවා අපි අවසන් කරලා තියෙනවා. මම ඔයාලට රික්වෙස්ට් කරනවා ඒ ටියුට් එකේම මෙන්න මේ page එක 32 වෙනි පිටුව පෙරලා ගන්න කියලා. මේ අපේ පළවෙනි ටියුට් එක පුතේ. අපි මුලින්ම දීපු ටියුට් එක අර welcome to 2021 O level class කියලා ගහලා මෙන්න මේ දීපු එක පළවෙනි ටියුට් එකේ ඔයාලට මම වාරයටම අදාළ ටියුට් කොටස් ටිකක් දීලා තිබුණේ. ටියුට් එක දීලා තිබුණේ. ඒ නිසා මෙන්න මෙතන තියෙනවා 32 වෙනි පිටුවේ affixes කියන කොටස. ඒ නිසා මම ඔයාගෙන් ඉල්ලනවා මේ කොටස පෙරලා ගන්න කියලා. සහ මේක පැහැදිලි වෙයි එතකොට. ඒ නිසා ඉක්මනින් මේ කොටස ගන්නකො. කවුරු හරි දරුවෙකුට ඒකේ හොයාගන්න ගැටලු තියෙනම් ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. කිසිම හාවක් හුවක් නැතුව සද්දපද්දයක් නැතුව 11 දරුවෝ ටික ඉගෙන ගන්නවා. ඒ නිසා ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. 32 වෙනි පිටුව තමයි ඔයා ගන්න ඕනේ. මම හිතනවා හරි කියලා. ඒකත් අරගෙන ළඟින් තියාගන්න. ළඟින් තියාගෙන අපි වැඩේට සෙට් වෙමු. හරි. ඉතින් පුතේ මම ඒ නිසා ඒ කොටස තමයි කතා කරන්නේ. හරිනේ. දැන් බලන්න බෝඩ් එක දිහා. බෝඩ් එක පේන්නේ නැහනේ. ඒ කියන්නේ ස්ක්‍රීන් එක දිහා අපහු බලන්න. මේකේ පුතේ අපි මෙන්න මේ කොටස් දෙකේ එකතුවට කියන පොදු නම තමයි affixes කියලා කියන්නේ. හරිද? affix එකක් කියලා කියන්නේ පුතේ affix එකක්. හරිද? උපසර්ග කියලා අපි කියනවා. ඒ නිසා affixes කියන තැනින් ඔයාලට මම නෝට් එක දෙද්දී ඔය පැහැදිලිව කියන්නම්. affixes කියන්නේ පුතේ හරි. affix එකක්. දැන් හොඳට අහගන්න. ඔන්න පැහැදිලි කරන්න හදන්නේ. සිංහල භාෂාවේ පුතේ ඔයා දන්නවා සිංහල භාෂාව ඇතුලේ වචනවල අදහස වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරිද? පිරිසිදු කියලා කිව්වොතින් එහෙම මම නිතරම මේක ගන්නවා අපිට පැහැදිලි උදාහරණයක් මතක් වෙන එකක් නිසා. පිරිසිදු කියන වචනය පුතේ සිංහල භාෂාවේ වෙනස් කරනවා අපිරිසිදු කියලා. එතකොට පිරිසිදු කියන එක අපිරිසිදු වෙනවා. සහ පිරිසිදු කියන වචනේ ඉස්සරහට සුයන්නක් දැම්මට පස්සේ සුපිරිසිදු වෙනවා. එතකොට පළවෙනි වචනේ පුතේ පිරිසිදුයි. පිරිසිදු කියන එක ඔයා තේරුම දන්නවා. පිරිසිදුයි ඔයාට තේරෙනවා. සහ ඉස්සරහට අයන්න දාපු ගමන් එක අපිරිසිදු වුණා. විරුද්ධාර්ථයට හැරුණා. ඒ වගේම පුතේ ඉස්සරහට සු කියන කොටස දැම්මම සුපිරිසිදු වෙනවා. ඒ කියන්නේ පිරිසිදු එකෙත් පිරිසිදු. සුපිරි කියන එක. ඒ වචනෙටම පුතේ අපිට පිටිපස්සටත් එකතු කරන්න පුළුවන් අකුරු කෑලි තියෙනවා. අපි කියනවා පිරිසිදුවට. හරි. පිරිසිදුකම ඔය වගේ විවිධ අර්ථකථන අපි නිරූපණය කරනවා. වචනේ පිරිසිදු. පිරිසිදුකම කියනවා, පිරිසිදුවට කියනවා, පිරිසිදු කරමින් කියනවා. ඔය විදිහේ විවිධ අදහස්, විවිධ කොටස් අපි අර්ථානුකූලව
වචන ඉස්සරහට සහ පිටිපස්සට එකතු කරන අකුරු කොටස් වලින් හදනවා. මම කියන දේ මම හිතනවා පැහැදිලි කියලා. ඒ නිසා පුතේ ඒ විදියටම ඉංග්‍රීසි භාෂාව එකතු කරන අකුරු කොටස් වලට අපි කියන්නේ affixes කියලා. ඒ නිසා උපසර්ගයක් කියන්නේ ඔන්න ඕකයි. එතකොට උදාහරණ වලදී පුතේ අපිට මෙන්න මේ කොටස මේ පිටිපස්සට එකතු කරන අකුරු කොටස් එක්කම අපිට මුණ ගැහෙනවා ඉස්සරහට එකතු කරන අකුරුත්. ඒ නිසා හොඳට අහගන්න වචනික ඔය විදියට අදහස වෙනස් කරන්න වචනේ ඉස්සරහට එකතු කරන අකුරු කොටස්. හරිද? දැන් ඔන්න පැහැදිලි. වචන තියෙනවා. ඒ වචනවල ඉස්සරහට සහ පිටිපස්සට එකතු කරන අකුරු කෑලි තියෙනවා. ඒ ඉස්සරහට හරි පිටිපස්සට හරි එකතු කරන අකුරු කෑල්ලකට අපි කියන්නේ affix එකක් කියලා. ඉංග්‍රීසි භාෂාව එහෙමයි. affix එකක්. මේ තියෙන affixes පුතේ වචනවල ඉස්සරහට එකතු කරන අකුරු කෑලි තියෙනවානේ. ඒ ඉස්සරහට එකතු කරන අකුරු කෑලි වලට අපි කියන්නේ prefixes. එනිසා මම දරුවන්ට මේක මතක තියාගන්න කියලා කියන දේ තමයි අපි ප්‍රී ස්කූල් යන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ පෙර පාසල් යන්නේ ඉස්කෝලේ යන්න කලින්නේ. එතකොට ඉස්කෝලේ යන්න කලින් suffix එක. ඉස්කෝලේ යන්න කලින් තමයි කලින් කියන්නේ වචන ඉස්සරහින් කියන එක. prefixes එකතු කරන්න එහෙමයි. ඒ නිසා ඕක මතක තියාගන්න. මොකද මේක අමතක කරන්න එපා prefixes suffixes. ඔය දරුවෝ කොච්චර මේක දැන් හරි මට මතකයි කියලා කිව්ව වුණත් විභාග පේපර් එකේ ප්‍රශ්නය ආවට පස්සේ prefixes දාන්න කිව්වම අපේ කට්ටිය suffixes උත් දානවා. suffixes දාන්න කිව්වම prefixes උත් දානවා. ඒක affixes දාන්න කිව්වම මේන් එකක් විතරක් දාලා නිකන් ඉන්නවා. එහෙම නැහැ. මේ වචන තුනක්. affixes උපසර්ග. එතකොට ඔයාලට දාන්න පුළුවන් ඉස්සරහට එකතු කරන ඒවයි පිටිපස්සට එකතු කරන ඒවයි දෙකම. අහන් ඉන්න හොඳට. හරිද? affixes දාන්න කිව්වම වචනේ ඉස්සරහටයි පිටිපස්සටයි දෙකම දාන්න පුළුවන්. prefixes දාන්න කිව්වොත් පුතේ ඉස්සරහට එකතු කරන ඒවා විතරයි දාන්න පුළුවන්. suffixes දාන්න කිව්වොත් පිටිපස්සට එකතු කරන ඒවා විතරයි දාන්න පුළුවන්. ඒ වගේ මේකේ ඉස්සරහට එකතු කරන ඒවාට අපි කියනවා prefixes කියලා. මම ලේසියටම ගන්න උදාහරණය තමයි මේක. හරි happy. happy කියන්නේ ඉස්සරහට un දැම්මට පස්සේ unhappy වෙනවා. සතුට අසතුට බවට පරිවර්තනය වෙන්නේ un කියන අකුරු කෑලි දෙකකින්. හරිද? ඒ වගේම පුතේ මේකේ happy කියන එකට y අකුර අයින් වෙලා ගිහින් i ආදේශ වෙනවා. ඒකෙන් පස්සේ ly දානවා. එතකොට වචනේ හැදෙනවා happily කියලා. එතකොට තේරුම පුතේ සතුටෙන්. එතකොට මෙයා happy කියන්නේ adjective එකක්. නාම විශේෂණයක්. unhappy අසතුට කියන එක හැදුනා මෙයාත් adjective එකක්. නාම විශේෂණයක්. දෙන්නම එකම જાතිය වචන. සතුට අසතුට වෙන්නේ අර්ථයේ වෙනසක් විතරයි. එනිසා පුතේ හොඳට මතක තියාගන්න මේ ඉස්සරහට එකතු කරන අකුරු කෑලි වලින් වචන වර්ගය මේ කියන්නේ adjective කියලා. මෙයත් adjective එකක්. ඒ නිසා වචන වර්ගය වෙනස් වෙන්නේ නැහැ. හරිද? සහ මෙතන තියෙනවානේ පුතේ පිටිපස්සට එකතු කරන අකුරු කෑලි. මේ තියෙන ly මේ වගේ අය එකතු වුනහම වචන වර්ගය වෙනස් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ happy කියන්නේ adjective එකක්, නාම විශේෂණයක්. ඒක happily වලට ගියාට පස්සේ පුතේ adverb එකක් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ නාම විශේෂණය, මෙතෙන්ට එනකොට ක්‍රියා විශේෂණය බවට පත් වෙලා. ඒ නිසා මෙතනදී පිටිපස්සට එකතු වෙන අකුරු වලින් පුතේ වචන වර්ගය වෙනස් වෙනවා. ඒ නිසා මේ වචන වර්ගය කියන්නේ මොකද්ද සර්? වචන වර්ගය කියන්නේ මොකද්ද කියන එක පුතේ අපි අවුරුද්දේ මුල ඉඳලා කතා කරගෙන ඉන්නේ. එතකොට නාමපද, ක්‍රියාපද, නාම විශේෂණ, ක්‍රියා විශේෂණ ඔවා තමයි වචන වර්ග. එතකොට ඔයාලට පේනවා පුතේ happy සතුට, happy moment කියන එක විස්තර කරනවා මොහොත. මොහොත කියන එක විස්තර වෙන්නේ happy වලින්. සතුටු මොහොතක්, happy moment. සහ එතකොට එහා adjective එකක්, නාම විශේෂණයක්. මේ නාම විශේෂණේ ඉස්සරහට un දැම්මම un දැම්මම පුතේ අර්ථය නම් වෙනස් වුණා. unhappy අසතුටු වුණා. හරිද? unhappy moment අසතුටු මොහොතක්. තේරුම වෙනස්. හැබැයි පුතේ duty එක එකයි. රාජකාරී එකයි. මෙයත් නාම විශේෂණයක්, මෙයත් නාම විශේෂණයක්. ඊට පස්සේ මෙතනදී පුතේ happily සතුටෙන් අන්න මෙතන තියෙන්නේ නාම විශේෂණයක් happy moment. නමුත් උතේ මෙතනදී happily moment happily හැමෙන්නේ නැහැ. මේකදී අපි කියනවා he played happily. played ක්‍රීඩා කළා. එතකොට මෙයා ක්‍රීඩා කරනවා සතුටෙන්. ක්‍රීඩා කරේ කොහොමද? සතුටෙන්. ඒ නිසා පුතේ මතක තියාගන්න අන්න ඒක තමයි වචනවල වෙනස. මෙයා නාම විශේෂණයක්, මෙයා
ක්‍රියා විශේෂණයක්. එතකොට මෙන්න මේ විදියට පුතේ අපි එකතු කරන අකුරු කෑලි තියෙනවා. මේ අන් කියන එක විතරද තියෙන්නේ නැහැ. අකුරු කෑලි ගොඩක් තියෙනවා. අපි ඒව කතා කරමු. මේවයි පිටිපස්සට එකතු වෙන LY විතරද? නැහැ. ගොඩක් තියෙනවා. අපි ඒ ටික කතා කරමු මේ මුල් කොටස් ටිකේ සටහන ලියාගෙන. එනිසා පුතේ තේරුණේ නැත්නම් යම් තැනක ගැටලුවක් ඉතුරුනා නම් අනිවාර්යෙන් ආපහු අහන්න. ඔයාලට පුළුවන් කතා කරලා තියෙන ප්‍රශ්නය යොමු කරන්න. ඒ නිසා මතක තියාගන්න පුතේ මේක බොහොම වමනාවෙන් කරන දෙයක්. ඒ නිසා ඔයාගේ පොඩි තැනක හරි අවධානය ගිලිහුණොත් ඔයාට මේක ඔලුවට යන්නේ නැහැ. ඒ නිසා 100%ක් අවධානය තියාගන්න ඕනේ. ඉතාම වමනාවෙන් මේ වැඩේ එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. හරි. අපි ලියාගමු නෝට් එක. මම හිතනවා හැමෝම මේ වෙනකොට මේක අරගෙන ඇති කියලා. ඊට පස්සේ දරුවෙක් තියෙනවා ඖෂධි කියලා තියෙනවා affixes නැහැ කියලා. එහෙම නැති අය පුතේ ඔයාලට මතක ඇති මම වඳුරඹය කෑයට ටියුට් එකේ pages වගේක් මිස් වෙලා තව කොලයක් දුන්නා. හරි. තව කොලයක් දුන්නා. ඒ කොලේ චුට්ටක් බලන්නකෝ. එක දරුවෙක් කියලා තියෙනවා ඊළඟට ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැහැ කියලා. පුතේ ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැද්ද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. කවුරු හරි කියන්න මට ෂෙයා වෙන්නේ නැද්ද කියලා? හරි දැන් බලන්නකෝ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද කියලා. කවුරු හරි කියන්න පුතේ දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙච්ච එක පේනවද? එහෙම නැත්නම් පේන්නේ නැද්ද? හරි මේ පුතේ මැසේජස් දාන්න නැතුව චුට්ටක් කතා කරන්න හොඳේ. මේ කට්ටියගේ මොන හරි ප්‍රශ්නයක් ආපු ගමන් ටක් ගාලා මැසේජ් එකක් දානවා. අර පොඩි පන්ති වල නම් ඒ ගැටලුව නෑ. පොඩි පන්ති වල ළමයි නම් ටක් ගාලා කතා කරලා ඕන දෙයක් අහනවා කියනවා. ඉතින් 11 ළමයින්ගෙන් අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙනවා ඊට වැඩිය දෙයක්. හරි. හරි. එහෙනම් අපි යමු නෝට් එකට පුතේ. මේකේ පළවෙනි කොටස affixes. එනිසා පුතේ affixes කියලා කියන්නේ ලියා ගන්න එතනින් මෙන්න මේ ඒරියා එකෙන් ඔයාලට ලියා ගන්න පුළුවන්. affixes කියලා කියන්නේ උපසර්ග. ලියා ගන්න නෝට් එක උපසර්ග. ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේ කොටසේ සටහන අපි ලියා ගන්නවා. බලන්න ඒකේ ඉංග්‍රීසි එක. Affixes are the word or group of words. affix එකක් කියලා කියනවා. affixes are the word or group of word. ඒ කියන්නේ උපසර්ගයක් කියලා කියන්නේ පුතේ එක්කෝ වචනයක් word එකක් එහෙම නැත්නම් group of words වචන සමූහයක් which are placed කියන්නේ පුතේ ස්ථානගත වෙනවා කියන එක which are placed in front of the base form. in front කියන්නේ පුතේ ඉදිරියෙන් in front of the base form of a word වචනයක ඉස්සරහින් එකතු වෙන අකුරු කොටසක් එහෙම නැත්නම් අකුරක් හෝ අකුරු කොටසක් එහෙම නැත්නම් වචනයක පිටිපස්සෙන් එකතු වෙන අකුරක් හෝ අකුරු කොටසක් to change its meaning. එයාගේ ඩියුටි එක තමයි to change its meaning. ඒකේ තේරුම වෙනස් කරන එක. ලියා ගන්න පුතේ පහලින්. වචනයක අර්ථය වෙනස් කරන වචනයක අර්ථය වෙනස් කරන එම වචනේ ඉදිරියෙන් හෝ පිටුපසින් එකතු කරන එම වචනේ ඉදිරියෙන් හෝ පිටුපසින් එකතු කරන එම වචනේ පිටුපසින් එකතු කරන
අකුරක් හෝ අකුරු කිහිපයක් අකුරක් හෝ අකුරු කිහිපයක් අකුරක් හෝ අකුරු කිහිපයක් අකුරක් හෝ අකුරු කිහිපයක් වචනේ හරියට බලලා ලියන්න පුතේ affixes 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 ලෙස හැඳින්වේ affixes ලෙස හැඳින්වේ මේකෙදි පුතේ සිංහල වචනයටත් වඩා definition එක මතක තියාගන්න වචනයක ඉස්සරහට වෙන්න පුළුවන් වචනයක පිටිපස්සට වෙන්න පුළුවන් එකතු කරන අකුරු කොටස් හරිද වචනයක ඉස්සරහට වෙන්න පුළුවන් වචනයක පිටිපස්සට වෙන්න පුළුවන් එකතු කරන අකුරු කොටස් වලට අපි කියනවා affixes කියලා සහ මේකේ භාවිතය තමයි අනිවාර්යෙන් මේකෙන් අදහස වෙනස් වෙනවා හරි වචන වර්ගයක් වෙනස් වෙනවා ඒ වචන වර්ගය වෙනස් වෙන්නේ suffixes වලින් ඒක අපි එතනදී කතා කරමු හරි අපි යනවා ඊළඟ කොටසට there are two kinds of affixes they are මේකේ කියනවා පුතේ affixes එහෙම නැත්නම් මේ විදිහට වචනයක එකතු කරන අකුරු කොටස් වර්ග දෙකයි පළවෙනි එක prefixes එනිසා හොඳ දරුවෝ ටික වගේ මේ prefixes කියන තැනින් ලියා ගන්න මෙන්න මෙතනින් ඔයාලට ලියා ගන්න පුළුවන් పూర్ව උපසර්ග කියලා prefixes పూర్ව උපසර්ග prefixes పూర్ව උපසර්ග ඒ වගේම අපට පුළුවන් මෙතනින් ලියා ගන්න suffixes කියන්නේ පසු උපසර්ග පසු උපසර්ග හරි දැන් ලියන්න පුතේ රූල් දෙකේ නෝට් එක මෙන්න මෙහෙම වචනයක අර්ථය වෙනස් කිරීමට ලයිට් එක දානවනේ වෙන්නේ නැහැ ලියන්න ඈ වචනයක අර්ථය වෙනස් කිරීමට භාවිතා කරනු ලබන වචනයක අර්ථය වෙනස් කිරීමට භාවිතා කරනු ලබන උපසර්ග වර්ග දෙකකි උපසර්ග වර්ග දෙකකි උපසර්ග වර්ග දෙකකි හරි එතනින් එකතු කරාම හරි ඒකේ ඔයාලට පේනවා වචන වර්ග දෙක තමයි prefixes suffixes කියන්නේ කියලා ඒ නිසා අපිට ඒක ආපහු එතනින් දෙන්නේ නැහැ ඊළඟට අපි එනවා පහළ කොටසට ඔයාලට පේනවා affixes කියන එක divided into two parts එක බෙදලා තියෙනවා කොටස් දෙකකට ඒ කොටස් දෙක තමයි ඔයාලට මේ දැන් උගන්වපු කොටස් දෙක හරිද affixes එහෙම නැත්නම් උපසර්ග වචනයක ඉස්සරහින් වෙන්න පුළුවන් වචනයක පිටිපස්සෙන් වෙන්න පුළුවන් අපි එකතු කරන අකුරු කොටස් වලට අපි කියන්නේ affix එකක් කියලා ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි ඒකේ තේරුම වෙනස් කරනවා නම් ඒකේ ඉස්සරහින් එකතු කරන අකුරු කොටස් වලට අපි කියනවා prefixes කියලා prefixes now let's learn prefixes අපි කතා කරමු අපි ඉගෙන ගමු prefixes කියන එකේ definition එක මෙන්න මෙතන දීලා තියෙනවා අපිට ඒකේ definition එක affixes added before the base form affixes කියන්නේ පුතේ උපසර්ග එතකොට added before the base form before කියන්නේ මුලින් ඉස්සරහින් base form කියන්නේ පුතේ මූලය මූලිකය වචනයක මූලය base form of the word වචනයක මූලිකය එතකොට වචනයක මුල් කොටසේ මූලිකයට එකතු කරන ඉස්සරහින් එකතු කරන උපසර්ග වලට අපි කියන්නේ prefixes කියලා වචනේ ඉස්සරහින් එකතු කරන අකුරු කොටස් වලට අපි කියන්නේ prefixes කියලා කවින්දු දේශාන් raise hand පුතේ මොන හරි ගැටලුවක් තියෙනවද raise hand option එක මෙතනින් display වුණා මොන හරි ගැටලුවක් තියෙද පුතේ
හරි මේ ළමයි ඉතින් හරි බයයිනේ අනේ මන් දන්නේ ඉතින් මේ පුතේ මේකේ කතා කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ ක්ලාස් එකේදී නම් කච 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 ගන්නවා මේ මං හිතන්නේ ඉන්නවද නැද්ද කියලා නෑ අපේ ළමයි ඒ තරමට හොඳ වෙලා ඒ කියන්නේ කිසිම කතාවක් නැහැ වැඩේ විතරයි හරි ඉතින් ඔන්න දැන් වෙද්දි නම් ටිකක් අද ජොයින් වෙන්න හිටපු ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට ඇවිත් තියෙනවා පොඩ්ඩක් පරක්කු වෙලා හැරෙන්නේ නැත්තේ හරි බලමු අපි යන් ඉස්සරහට එතකොට පුතේ මේ කොටස ආවරණය කරාට පස්සේ මං ඔයාලගෙන් අහන්නම් මොනවද උනේ තේරුණාද නැද්ද අනිවාර්යෙන් ඒක දැනගන්න ඕනේ මොකද මේ කට්ටියගේ සද්ද බද්ද නැහැ ඒ කියන්නේ ඉතා හොඳින් ඉගෙන ගන්නවා කියලා තමයි පේන්නේ හරි එතකොට ෆික්සස් කියලා කියන්නේ පුතේ වචනයක මුලට එකතු කරන අකුරු කොටස් ෆික්සස් කියන්නේ වචනයක මුලට එකතු කරන අකුරු කොටස් වලට sorry ෆික්සස් කියන්නේ වචනයක ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එකතු කරන අකුරු කොටස් වලට තේරුම වෙනස් කරන්න එතකොට වචනේ අර්ථය ඒ කියන්නේ අපි ගත්තොත් happy unhappy happy කියන්නේ මූලිකය වචන මූලය base form එක එතකොට මේ base form එකේ මුලට අපි එකතු කරනවා added before ඉස්සරහට එකතු කරා un කියලා කෑල්ලක් එතකොට පුතේ unhappy වෙනවනේ අන්න වචනේ තේරුම වෙනස් වුණා මූලිකයට එකතු වුණා un කියලා කෑල්ලක් ඒකෙන් නිර්මාණය වෙච්ච වචනය තමයි unhappy කියලා කියන්නේ එනිසා පුතේ ඒක අපි කියනවා prefix එකක් කියලා a word called prefixes ඒ වගේ ඒවාට අපි කියන්නේ පූර්ව උපසර්ග කියලා ලියන්න පුතේ මෙතනින් note එක වචනේ අර්ථය වෙනස් කිරීමට වචනේ අර්ථය වෙනස් කිරීමට වචනේ අර්ථය වෙනස් කිරීමට අදාළ වචනේ මුලින් එකතු කරනු ලබන අදාළ වචනේ මුලින් එකතු කරනු ලබන උපසර්ග අදාළ වචනේ මුලින් එකතු කරනු ලබන උපසර්ග හරියට වචන බලලා ලියන්න prefixes ලෙස හැඳින්වෙයි prefixes ලෙස හැඳින්වෙයි prefixes ලෙස හැඳින්වෙයි හරි එතකොට පුතේ වචනේ තේරුම අපි ලිව්වේ මෙන්න මෙතන නෝට් එක ඒ නිසා වචනේ තේරුම වෙනස් කරන්න මුලින් එකතු කරන ඒවාට අපි කියනවා prefixes කියලා එහෙනම් පුතේ ඒකෙම අනිත් පැත්ත වචනේ පිටිපස්සට එකතු කරන ඒවා affixes added after the base form එක කියන එක ඔයා දන්නවා මූලික ස්වරූපය එතකොට වචනයක මූලික ස්වරූපේ පිටිපස්සට එකතු වෙන අකුරු කොටස් වලට අපි කියන්නේ suffixes කියලා එනිසා අපි මෙතන නෝට් එකක් ලියාගමු වචනයක පිටුපසට එකතු කරනු ලබන වචනයක පිටුපසට එකතු කරනු ලබන වචනයක පිටුපසට එකතු කරනු ලබන උපසර්ග වචනේ හරියට බලලා ලියන්න suffixes ලෙස හැඳින්වෙයි suffixes ලෙස හැඳින්වෙයි හරි වචනේ ඉස්සරහට එකතු වෙන ඒවා prefixes වචනේ පිටිපස්සට එකතු වෙන ඒවා suffixes ඊට පස්සේ පුතේ තියෙනවා මෙන්න මෙහෙම නෝට් එකක් prefixes යටතේ තියෙනවා මෙන්න මෙහෙම නෝට් එකක් prefixes do not alter the word class please write down the meaning alter කියලා කියන්නේ පුතේ වෙනස් කරනවා කියන එක prefixes do not generally alter the word class alter කියන්නේ වෙනස් කරනවා
එතකොට පුතේ මෙන්න මේකේ අදහස තමයි do not generally alter. තේරුම පුතේ මම ඔයාලට පැහැදිලි කරා අර happy කියන වචනේ අරගෙන. happy කියන වචනේ සතුට. happy කියන්නේ සතුට. හරි. ඒක පැහැදිලි. එතකොට මේකේ මෙතනක් දීලා තියෙනවා pleasant. හරිද? අපි හිතමු happy කියන වචනේ. එතකොට මේකෙදි නම් happy කියන එක අපි කතා කරොත් happy කියන්නේ adjective එකක්. නාම විශේෂණයක්. ඒ නාම විශේෂණේ ඉස්සරහටනේ එකතු වෙන්නේ prefix එක. එතකොට ඒකේ un කියලා දැම්මම unhappy වෙනවා. හැබැයි එයත් adjective එකක්. මෙතන දීලා තියෙන උදාහරණය බලන්නකෝ. මේකේ දීලා තියෙන උදාහරණය තමයි pleasant unpleasant. එතකොට pleasant කියන වචනය පුතේ ඔයාලට පේනවා adjective එකක් කියලා. pleasant කියන වචනේ adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණයක්. ඒකේ ඉස්සරහට un කියන කෑල්ල දාලා unpleasant කියන වචනේ හැදුනම එයත් adjective එකක්. එයත් නාම විශේෂණයක්. එතකොට මෙයත් නාම විශේෂණයක්. ඔයාලට පේනවා මෙයත් නාම විශේෂණයක්. මෙයත් නාම විශේෂණයක්. එනිසා පුතේ මතක තියාගන්න ඕන දේ තමයි prefixes කියන එක එකතු වුණාට පස්සේ මේ උපසර්ගවල මූලික උපසර්ග මුලට එකතු වෙන උපසර්ග එකතු වුණාට පස්සේ පූර්ව උපසර්ග එකතු වුණාම වචනේ වර්ගය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ do not generally alter the word class. වචන වර්ගය වෙනස් නොවන බව. adjective එක adjective එකක්මයි. නාමපදේ නාමපදයක්මයි. noun එක nounමයි. ක්‍රියාව නම් ක්‍රියාවක්මයි. ඒ නිසා දැන් අපි කිව්වොත් එහෙම මේකෙදි වචනයක් ගන්නවා advantage. හරිද? advantage කියන්නේ පුතේ වාසිය. එතකොට ඒක ඉස්සරහට dis දැම්මම disadvantage අවාසිය වුණා. තේරුම වෙනස්. ඔයාලට මම කියන දේ පැහැදිලි. තේරුම වෙනස්. වාසිය අවාසිය වුණා. හැබැයි පුතේ වාසිය කියන්නේ advantage. එතකොට අපි ඒක ගන්නවා විශේෂණයක් විදියට. disadvantage කිව්වොත් එයත් විශේෂණයක්. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. වචන වර්ගය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ලියන්න ඒ නිසා මෙන්න මෙතනින් note එක මේ කොටසේ note එක ලියන්න. prefixes එකතු වීමෙන් වචනයේ අර්ථය වෙනස් වුවද වචනයේ අර්ථය වෙනස් වුවද වචන වර්ගය වෙනස් නොවේ. ඒ කිව්ව දේ පැහැදිලි. pleasant unpleasant කිව්වට අර්ථය වෙනස් වෙනවා. ප්‍රසන්න pleasant කියන්නේ පුතේ ප්‍රසන්නයි කියන එක. if you want to take down the meaning you have to write down it. ඔයාට ඕනේ නම් පුතේ තේරුම ලියා ගන්න. ඔයා ලියා ගන්න එක කිසි ගැටලුවක් නැහැ. ඕනම දෙයක තේරුම ඔයාට අහන්න පුළුවන්. අහලා ලියමු. ඊට පස්සේ මම පැහැදිලි කරගෙන යද්දි සාමාන්‍යයෙන් කියවෙන්නේ නැති වෙන්න විදියක් නැහැ. අනිවාර්යෙන් තේරුම කියවෙනවා. ඒ නිසා මෙතනදී pleasant ප්‍රසන්නයි unpleasant කියන්නේ අප්‍රසන්නයි කියන එක. හරි. එතනින් අපි යනවා ඉස්සරහ කොටසට. එතනින් එහා පැත්තට affixes unlike prefixes මේක කියලා තියෙනවා පුතේ. unlike prefixes unlike කියන්නේ වගේ නෙවෙයි. එතකොට prefixes වගේ නෙවෙයි. ඒ කියන්නේ පූර්වෝපසර්ග ගැනනේ අපි කතා කරේ. මේ කතා කරපු එක වගේ නෙවෙයි. හරිද? suffixes frequently alter the word class. suffixes එකතු වුණාට පස්සේ පසු උපසර්ග එකතු වුණාම වචන වර්ගය වෙනස් වෙනවා. නිතරම වචන වර්ගය වෙනස් වෙනවා කියලා තියෙනවා. හරිද? ඒ නිසා ඔයාට ඒක පැහැදිලි. මම කලින් ගත්ත උදාහරණයෙන් happy කියන්නේ සතුට. එතකොට මම කිව්වේ ඒක adjective එකක් කියලා. හරි. ඒකෙන් පස්සේ adjective එකක් happily කියන වචනේ හැදෙනවා. happily. ඒක පුතේ සතුටෙන්. එතකොට පළවෙනි එක නාම විශේෂණයක්. ඒකෙන් නාමපද විස්තර කරනවා. ඊළඟට happily කියන්නේ ක්‍රියා විශේෂණයක්. එතකොට ඒකෙන් කරන්නේ ක්‍රියාපද විස්තර කිරීම.
ක්‍රියාපද විස්තර කිරීම. හරි. ඒ නිසා මේකෙදි අදහස් වෙන්නේ ඔන්න ඕක. සහ මෙතන දීලා තියෙනවා උදාහරණයක් වැන්ඩාල්. වැන්ඩාල් කියන්නේ පුතේ යමක් විනාශ කරනවා, නාශනය කරනවා කියන එක. එහෙම නැත්නම් කාබාසිනියා කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි. වැන්ඩාල්. එතකොට ඒක මේක නවුන් එක. වැන්ඩාල් නාශනය කිරීම, එහෙම නැත්නම් විනාශ කිරීම වැන්ඩාල්. හරිද? ඒකෙන් පස්සේ හැදෙන වචනය පුතේ බලන්න. වැන්ඩාල් කියන වචනේ පිටිපස්සට එකතු වෙනවා IZE. IZE කියන එක පුතේ එකතු වුණාට පස්සේ සාමාන්‍යයෙන් වචනයක තේරුම වෙනස් වෙන්නේ ක්‍රියාවක් විදියට. ඒක ඇයි මං එහෙම කියන්නේ කියන එක ඔයාලට තේරෙයි. මේකේ දිග අකුරු කොටස් ටික කතා කරාට පස්සේ. හරි. මේකේ vandalize IZE කියන අකුරු එකතු වුනහම පුතේ හැදෙන්නෙම ක්‍රියාපදයක්. හරිද? IZE කියන අකුරු එකතු වුනහම හැදෙන්නෙම ක්‍රියාපදයක්. ඒ නිසා ඒක මතක තියාගන්න. ඒක ඉස්සරහදී කියනවා. එතකොට මෙතනදී vandal කියන්නේ නාශනය කිරීම, විනාශ කිරීම, ඇත්තටම අදහස ඒකයි. කාබාසිනියා කරනවා. කාබාසිනියා කිරීම. vandalize කියන්නේ පුතේ ක්‍රියාව. අන්න කාබාසිනියා කරනවා නැත්නම් විනාශ කරනවා. හරි. ඒ නිසා ඕක තමයි වෙන්නේ. ඔයාට පේනවා පුතේ මේකෙදි නම් pleasant unpleasant වුනහම adjective එක adjectiveමයි. හරිද? adjective එකක් විදියටම තිබුණා. හැබැයි පුතේ මෙතනදි ගැටලුවක් ඔයාට පේනවා. මෙයා ඇවිල්ලා වැන්ඩාල් කියන්නේ noun එක. හරිද? වැන්ඩාල් කියන්නේ noun එක. එතකොට එයා noun එකක්. හැබැයි පුතේ එතනින් මෙතෙන්ට එනකොට මෙයා vandalize verb එකක්. එතකොට වචන වර්ගය එකම නෙවෙයි. වචන වර්ගය මෙයා නාමපදයක්. ඊට පස්සේ මෙයා ක්‍රියාපදයක්. vandal noun එක තියෙනවා. හරි. noun එක තියෙනවා. එතකොට මේ noun එක ක්‍රියාපදයක් බවට පත් වෙනවා මෙතෙන්ට එනකොට. එනිසා පුතේ මතක තියාගන්න suffixes එකතු වුනහම පිටිපස්සට එකතු වෙන අකුරු කොටස් එකතු වුනහම වචන වර්ගය වෙනස් වෙනවා. මෙන්න මේක තමයි පුතේ අපේ 9 වෙනි ප්‍රශ්නයට උත්තර ලියන පදනම බවට පත් වෙන්නේ. මම ඔයාලට කිව්වා 9 වෙනි ප්‍රශ්නේදී invent, invention, innovative ඊට පස්සේ ওই විදිහට වචන වර්ග හදන්න පුළුවන් කියලා. ඒ නිසා මේ හදන වචනවල පුතේ ඔයාලට පේනවා ෂන් TION වලින් ඉවර වෙන අකුරු කොටස්. හරි. ඊට පස්සේ TIVE වලින් එකතු වෙන අකුරු කොටස්. ඔය විදිහේ විවිධ අකුරු කොටස් වලින් එකතු වෙනවනේ. ඒ එකතු වෙන අකුරු කොටසට අනුකූලව පුතේ ක්‍රියාපදයක් කියද නාමපදයක්ද නාම විශේෂණයක්ද කියන එක වෙනස් වෙනවා. එතකොට විභාග පේපර් එකේදී අපිට අනිවාර්යෙන් මේ වචන ටික අල්ලගන්න එක ඉතාම වැදගත් හිස් තැන් පුරවගෙන යනකොට. එනිසා ඒක ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්න ටික කතා කරද්දී මම කියන්නම්. ඔයාලට 9 වෙනි ප්‍රශ්නේ අමාරු එකක්. සහද මම බලාපොරොත්තු වෙනවා මේ කොටස ඉවර වෙද්දී අන්තිම කොටසේදී ඔයාලට දෙන්න මේ විදිහේ ඇක්ටිවිටිස්. මොකද ඔක්කොම නීති ටික උගන්වලා ඉවර වෙලා මේක උගන්වන්න ගියොත් ඒ කියන්නේ අර වචන නිවැරදි කරන එක වාක්‍ය නිවැරදි කිරීම කරවන්න ගියොත් අපිට ඒක ගැටලුවක්. ඒ නිසා අතරමැද ඉඳලාම ප්‍රශ්නත් යනවා. මම ඒ නිසා මේක කාලේ ඔයාලට දවස් දෙකකට ක්ලාස් එක කඩන්න, ඒ කියන්නේ මේ කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එක දවසක අපි තියරි කොටස් ටික කතා කරනවා සහ අනිත් දවස් තුල අපි අපේ අධ්‍යයන රිවිෂන් එක, ඒ කියන්නේ අපි ඉගෙන ගත දේවල් රිවයිස් කරලා බලනවා අපිට මතකද මොකද කියලා ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට ඒකත් එක්ක යනවා සහ ඊළඟට මේ කොටස් ටික ඉක්මනින් ඉවර වෙද්දී අපි පේපර්ස් වලට යනවා. ඉතින් අපිට ඒක ඉවර කරගන්න පුළුවන් ඉක්මනින්ම ලද අවස්ථාවෙන්. ඒ නිසා කොටස් ටික උගන්වලා ඉවර කළා ඒ model questions ඊට පස්සේ classified questions සහ model papers, past papers ඔය වගේ papers වලට අපි change වෙනවා. ඉතින් ඒක තමයි ලකුණු හදාගන්න, අඩුපාඩු හදාගන්න තියෙන හොඳම ක්‍රමය. අපි බලමු. හරි. දැන් ලියන්න පුතේ මෙතනින් note එක. වචනයක පිටුපසට එකතු වෙන අකුරු කොටස් වලින් වචනයක පිටුපසට එකතු වෙන අකුරු කොටස් වලින් වචනයක පිටුපසට එකතු වෙන අකුරු කොටස් වලින් එම වචනයේ වර්ගය එම වචනයේ වර්ගය එම වචනයේ වර්ගය එම වචනයේ වර්ගය වෙනස් වේ. එම වචනයේ වර්ගය වෙනස් වේ. හරි.
අපි යනවා ඉස්සරහට. මෙන්න පේනවාට අකුරු කැලේ ටිකක්. එක්සැම්පල් එකක් කියලා දාලා තියෙනවා මේකේ අනිත් කොටස් ටික. මේක ඔයාලට පේනවා පැහැදිලිවම එක්සැම්පල්ස් කීපයක්. එතකොට මෙතන in, miss, un, re අපි කියනවා correct, incorrect, lead, mislead, fortunate, unfortunate, right, rewrite, possible, impossible, regular, irregular, advantage, disadvantage. එතකොට මෙන්න මේ විදියට පුතේ අපිට ගොඩාක් වචනවල මේ තියෙන දේවල් වල ඔයාලට උදාහරණ මතකයි. හරි. ඊට පස්සේ මෙතන vandal, vandalize. It was a beauty, beautiful. It was a home, homeless. Happy, happiness. ඔය විදියට මේ හැම වචනයකටම මේ තියෙන පසු උපසර්ග වේවා పూర్ව උපසර්ග වේවා මේ කොටස් දෙකටම පුතේ අපිට එක්සැම්පල්ස් ඕන තරම් මතකයි. ඒ නිසා මේකෙදි අපි බලනවා එකෙන් පස්සේ මොකද වෙන්නේ කියන දේ. හරි. ඊළඟට දාලා තියෙනවා ඉතුරු ඉඩ කොටසට චූටි පොයින්ට් එකක්. Think. Our greatest weakness is giving up. Think. හිතන්න. හිතපල්ලා. හරිද? Our greatest weakness අපේ විශිෂ්ටම එහෙම නැත්නම් උපරිම දුර්වලතාවය තමයි is giving up. Giving up කියන්නේ පුතේ උඩට දෙනව නෙවෙයි. Give up අතෑරලා දානවා. Give up. Give up කියන්නේ අතාරිනවා කියන එක. Giving up අතෑරලා දැමීම. දමමින් ඉන්න එක. එනිසා පුතේ අපේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි යමක් අතෑරලා දාන එක. The most certain way to succeed. The most certain way to succeed. certain කියන්නේ නිශ්චිත. එතකොට නිශ්චිතම ක්‍රමය මාර්ගය තමයි සාර්ථක වෙන්න. is always to try just one more time. තව එක පාරක් උත්සාහ කරන එක. නිතරම තව එක පාරක් උත්සාහ කරන එක. එනිසා කියනවා පුතේ ජීවිතේ කිසිම දෙයක් අතාරින්න එපා. හරිද? අමාරුයි කියලා දෙයක් නැහැ. ඒ නිසා මම ඔයාලට අද පන්තිය පටන් ගන්නකොට කිව්වා අපිට එන challenges අභියෝග ඒවා අමාරුයි කියලා දෙයක් නැහැ පුතේ. අනිවාර්යෙන් අපේ තියෙන්න ඕනේ ඒවා අතාරලා දාන්න නැතුව ඒවත් එක්ක එල්ලිලා සටන් කරලා කොහොමද ඉස්සරහට යන්නේ කියන දේ අපේ තියෙන්න ඕනේ. තව එක පාරක් අපි try කරලා බලමු. තව එක පාරක් අපි try කරමු කියන ඒ එක පාරක් උත්සාහ කිරීම තමයි ඔබ තුල තිබිය යුතු ගුණාංගය. ඒ නිසා ඔයාලට අතාරලා දාන්න කිසිම දෙයක් නැහැ. සියල්ල ඔයාලට කළ යුතුම දේවල්. ඒ නිසා ඒ ටික කරන්න. ඔයා අතාරින්න සූදානම් වෙන්න එපා. අපි යන් ඊළඟ points ටිකට. මෙන්න තියෙනවා පුතේ prefixes විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් අකුරු කොටස් ටික. එතකොට මෙන්න තියෙනවා prefixes කියලා දීලා තියෙනවා ඒ prefixes කොටස් ටික. හරි. ඊට පස්සේ ඕකේ page එකේ තව තියෙනවා පහළට පිටුවේ අපි ඒ ටික කතා කරමු. ඒකෙන් පස්සේ meaning of prefix මේකේ පුතේ විශේෂත්වයක් තියෙනවා. prefix එකට තේරුමක් ගන්න පුළුවන්. හරි. මේ තියෙන anti නම් සාමාන්‍යයෙන් anti කියන එක එකතු වුණාට පස්සේ ඒකේ තේරුම පුතේ විරුද්ධයි against කියන එක. එනිසා ඔයාලට පුළුවන් හදාගන්න. ඒකේ වචන ටිකත් ඒ විදියමයි. social කියන්නේ පුතේ සමාජීය. ඒකට ඇන්ටි ආවට පස්සේ ඇන්ටි සෝෂල් වෙනවා. ඊට පස්සේ එතකොට තේරුම් එන්නේ සෝෂල් කියන්නේ සමාජශීලී. එතකොට මේකෙදි එන්නේ පුතේ against නේ. against කියන්නේ විරුද්ධයි කියන එක. එතකොට සමාජයට විරෝධී කියන තේරුම හැදෙනවා. සමාජ විරෝධී ඇන්ටි සෝෂල්. එනිසා අපි පාවිච්චි කරන බහුතරයක් වචන අපි විභාගෙදි පාවිච්චි කරන ඒවත් එහෙමයි. ඒ පාවිච්චි කරන බහුතරයක් වචන පුතේ මේ විදිහේ ඒවා. හරිද? එනිසා prefixes suffixes වලින් තමයි වචන බහුතරය හැදිලා තියෙන්නේ. ඒ නිසා පුතේ මතක තියාගන්න මේ කොටස් ටික අපි මේක පිළිවෙලින් තේරුමත් එක්ක කතා කරගෙන යමු. හරි. පළවෙනියට තියෙනවා පුතේ prefix උපසර්ගය. ඒකෙන් පස්සේ තියෙනවා meaning of prefix. එතනින් ඕනනම් ලියන්න පුළුවන් උපසර්ගයේ අර්ථය. කියන්නේ పూర్ව උපසර්ගයේ අර්ථය. ඒකෙන් පස්සේ තියෙනවා examples උදාහරණ. එනිසා උදාහරණ කොටස් ටික තියෙනවා. එනිසා අපිට පුළුවන් ඒක කතා කරගෙන යන්න. හරි. ඒ කියන අකුර. ඒ කියන එක එකතු වුණාට පස්සේ පුතේ එකතු වෙන තේරුම් එහෙම නැත්නම් ඒකේ භාවිතයන් තුනක් තියෙනවා. හරිද? මේකේ තේරුමකට වඩා ඇත්තටම මෙතන තියෙන පුතේ භාවිතය. තේරුම හදන ක්‍රමය. එතකොට ඒ පළවෙනි එක තමයි preposition. ඔයා දන්නවා preposition එකක් කියන්නේ නිපාත පදයක්. හරිද? එතකොට මේකේ පුතේ නිපාත පදයක් විදියට කියන එක එකතු කරනවා. උදාහරණ බලමු. cross කියන්නේ හරහට කියන එක. හරස් cross. ඒක across වුණාට පස්සේ පුතේ හරහට කියන තේරුම හැදෙනවා. ඔයාලට පුළුවන් අවශ්‍ය තැන්වල තේරුම් ලියා ගන්න. long කියන්නේ දිග. along එකතු වුණාට පස්සේ දිගේ වෙනවා. long කියන්නේ දිග. along වුණාට පස්සේ දිගේ වෙනවා.
round කියන්නේ වටය around උනාට පස්සේ වටේට වෙනවා. වටේට වෙනවා. ඊට පස්සේ mid කියන්නේ මැද. mid කිව්වම මැද්දට කියන තේරුම එනවා. මැද්දට. එතකොට අපිට පේනවා කියන එක වෙනස් වෙලා හැදෙන දේවල්. හරිද? කියන වචනේ තේරුම එකක් තමයි නිපාතමය තේරුමක් හදන්න පුළුවන්. ඔයාලට මතක ඇති මේ වචන ටික preposition handbook එකේ තිබුණා. ඔයාලට දුන්නා නිපාත පද පොතක්. ඒ නිපාත පද පොතේ ওই වචන ටික තිබුණා. ඊළඟ එක adverb. පොතේ adverb ක්‍රියා විශේෂණ නිර්මාණය වෙන වෙලාවල් තියෙනවා. loud කියන්නේ සද්දෙනේ. aloud කියන්නේ සද්දෙන්. ඊළඟ එක ahead ඉදිරියෙන්. ahead අපි කියන go ahead ඉදිරියෙන් හැරෙන turn ahead ඉස්සරහින් හැරෙන්න. හරි. එතකොට apart කොටසෙන් ඊළඟට side පැත්තෙන් aside පැත්තෙන්. හරි. මේකේ පුතේ එනවා adjective නාම විශේෂණමය තේරුමක්. ඒ කියන්නේ නාම විශේෂණයක් විදියට හදන්න පුළුවන්. afraid ලියන afraid කියන්නේ බය. afraid බය. ඊට පස්සේ තියෙන වචනය තමයි alike. අපි පුතේ like කියන එක කියනවා වගේ කියලා. මේකෙදි alike කියලා කිව්වොත් ඒකේ තේරුම වැනි කියන එක. alike වැනි. එහෙම නැත්නම් අපිට ඔක් ගන්න පුළුවන් ඒ බඳු කියන අදහස විදියට. ඒකෙන් පස්සේ තියෙනවා apart. apart කියන්නේ සමහර අවස්ථාවලදී apart කියනවා පුතේ වෙන් කරනවට. වෙන්ව ඈතින් කියන එකට. එතකොට මෙතනදී adjective එකක් විදියට භාවිතා වෙනවා. ඒ කියන්නේ වෙන්ව. හරි. වෙනස් කියන එක. apart. ඊළඟ එක asleep එක අහලා තියෙන වචනයක්. sleep කියන්නේ නම් නිින්ද. asleep කියන වචනේ අහලා තියෙනවා. sleep නිින්දෙන් නිදිගත් නිින්දෙන් කියලා අපිට ගන්න පුළුවන්. නිදිගත නිින්දෙන් ඉන්නවා කියලා අපි කියන්නේ. නිින්දේ. හරි. asleep. හරි. ඊළඟට පුතේ තියෙනවා anti. මං කියවනේ antiලා සාමාන්‍යයෙන් anti කියන වචනේ අදහස පොඩි against එකක් ගේමක් යනවා කියන එක අනිවාර්යෙන් ඒක අත්දැකීමෙන් අපි දන්න දෙයක්. එතකොට ඔන්න anti කියලා තියෙනවා. anti against කියන වචනේ තේරුම මෙතන ඔයා ඉස්සරහින් ලියා ගන්න පුතේ. එතකොට ඔයාට මේක පහසුවක් වෙයි. against anti කියන්නේ against එරෙහිව විරුද්ධව. එතනින් තේරුම ලියා ගන්න එරෙහිව විරුද්ධව. ඒකෙන් පස්සේ අපි බලමු මේ තේරුම් ටික හදන විදිය. social කියන්නේ සමාජශීලී. anti social කියන්නේ සමාජ විරෝධී. ඊළඟට anti war. war කියන්නේ පුතේ යුද්ධය. anti war යුද්ධ විරෝධී. ඊළඟ එක ඔයා දන්නවා මැලේරියා කියනවා. මැලේරියා. එතකොට මැලේරියා විරෝධී කියන අදහස හදනවා. අපි කියන anti malaria. මැලේරියා විරෝධී. හරි. ඊළඟ එක පුතේ buy කියන වචනේ තේරුම සෑම විටම දෙකක් කියන එක. two. එනිසා දෙකක්. එතකොට පළවෙනි එක පුතේ ආවේනික තේරුමක් තියෙනවා bicycle. හරිද? රෝද දෙකයි තියෙන්නේ. cycle දෙකයි. එතකොට රෝද දෙකකින් තියෙනවා. අපි ඕකට නම් පාපැදිය ඔයාලෝක දන්නවා. සහ බයනොකියුලර් දෙනෙතිය S දෙකට තියලා බලන්න තියෙන්නේ. එතකොට ඒකේ කොටස් දෙකයි කියන එක තමයි අදහස. හරි. ඒක අමාරු නෑ. ඒකෙන් පස්සේ කෝ කියලා කියන්නේ පුතේ with ලියන්න තේරුම සමග එක්ව. ඔය තේරුම් දෙකම ගන්න පුළුවන්. සමග එහෙම නැත්නම් එක්ව. හරි. එතකොට පුතේ මෙතනදී ඔපරේට් කියන්නේ නම් සාමාන්‍යයෙන් අපි දෙයක් ක්‍රියා කරනවා කියන එක. ඔපරේට්. හරිද?
හැබැයි පුතේ corporate CO ආවට පස්සේ ඒකේ තේරුම එකමුතු එකතුව එකමුතු corporate ඊළඟට education අධ්‍යාපනය ඔකෙදි co-education කිව්වම පුතේ එනවා එකට එකතු වෙච්ච අධ්‍යාපනයක් කියන එක. කියන්නේ මිශ්‍ර අධ්‍යාපනය. ඕ හැම දෙයක්ම එකට එකතු වෙච්ච co-education මිශ්‍ර අධ්‍යාපනය. ඊළඟ අක්ෂරය එහෙම නැත්නම් අපි කියනවා prefix එක තමයි D කියන එක. D E D. It means the down or negative. ඒකේ අදහස පුතේ පහළට දමනවා එහෙම නැත්නම් නැත යන අර්ථය හදනවා. නැත යන අර්ථය. එක්ක තේරුම පහත් වෙනවා. අදහස තේරුම පහතට වැටෙනවා. අඩු කරනවා කියන අදහස. නෙගටිව් කියන්නේ පුතේ නැත යන අර්ථය. ඒක එහෙම නෙවෙයි කියන එක. හරි උදාහරණ බැලුවොත් decrease පහත වැටෙනවා. පහත දමනවා. decrease. ඔයා දන්නවා increase කියන්නේ වැඩි කරනවා කියන එක. ඒකේ opposite එහෙම නැත්නම් විරුද්ධාර්ථය තමයි decrease කියලා කියන්නේ. එතකොට decrease කියන්නේ අඩු කරනවා, පහත දමනවා කියන එක. හරි decrease. ඊළඟ වචනය motion. motion කියන්නේ පුතේ සාමාන්‍යයෙන් හෙලවෙනවා කියන එක. හරි අපිට ගන්න පුළුවන් අදහස තමයි සෙලවෙනවා, නිශ්චල චලනය වෙනවා. හැබැයි ඔතනදී පුතේ demotion එහෙනම් අදහස නිශ්චල හෙලවෙන්නේ නැහැ කියන එක. ඇයි මේකේ එකතු වෙන තේරුම down or negate නැත යන අර්ථය නේ. එතකොට මේකේ තේරුම demotion නිශ්චල. ඊළඟ එක dis. dis කියන එකේ තේරුම පුතේ do the opposite of. ඒ අදාළ දේ නැතුව විරුද්ධ දෙයක් කරනවා කියන එක. ඒක හොඳට බලන්න. connect කියන්නේ පුතේ සම්බන්ධ කරනවානේ. එතකොට ඒකට dis ආවට පස්සේ යන්න එනවා විරුද්ධ දේ කරනවා. එතකොට සම්බන්ධ කරනවා කියන වචනේ විරුද්ධ දේ මොකද්ද? විසන්ධි කරනවා. ඒ නිසා connect කියන එකෙන් හදන්න පුළුවන් වචනේ disconnect. සංධි කරනවා, සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් විසන්ධි කරනවා. ඊට පස්සේ place ස්ථානගත කරනවා කියන එක. place ස්ථානගත කරනවා. එතකොට එහෙම නැත්නම් තැනකින් තියනවා. එතකොට displace කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අස්ථානගත කරනවා. ඒකේ විරුද්ධාර්ථය do the opposite of. ඊට පස්සේ mental. පුතේ mental කියලා අපි කිව්වට mental කියලා කියන්නේ මේ පිස්සු හොල්මන් එහෙම කියන අදහසක් නෙවෙයි. mental එහෙම එකක් නෙවෙයි පුතේ. mental කියලා කියන්නේ සමතුලිතයි කියන එක. එතකොට ඇත්තටම එහෙම mental කියනකොට එයා සමතුලිතයි කියන එක අදහස. මනස සමතුලිතයි. මනස නෙවෙයි. අපි එනේ විලෝට කියන්නේ. ඔතන අදහස ඔක balance කියන එක. හරි. එතකොට dismantle කිව්වොත් ඔක අසමතුලිතයි. සමබර නෑ කියන එක තමයි තේරුම. හරි. ඒකේ opposite එක තමයි එන්නේ dismantle. mental සමබර කරනවා. dismantle අසමබර කරනවා. ඒ කියන්නේ සමබර කරන්නේ නෑ. හරි. ඒක තමයි අදහස. ලියාගමු. මෙතනින් ලියා නැති dis do the opposite of මෙතනින් තේරුම ලියා ගන්න විරුද්ධ දේ කරනවා. එතකොට connect disconnect වෙනවා විසන්ධි කරනවා. තේරුම ලියාගමු විසන්ධි කරනවා. ඊට පස්සේ displays අස්ථානගත කරනවා. අස්ථානගත කරනවා. ඊට පස්සේ mental dismantle කිව්වම සමබර කරනවා. dismantle අසමතුලිත කරනවා. අසමතුලිත කරනවා. හරි. ඊට පස්සේ ඊළඟ කොටස මේකේ dismantle කිව්වට පස්සේ පුතේ තව ඔයාලට මම හිතනවා තේරුම් ලියන්න ඉඩ කීපයක් ඇති කියලා. සාමාන්‍යයෙන් ඕකේ තව කීපයක් තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් mental කිව්වට පස්සේ ඕකේ සාමාන්‍යයෙන් dismantle කියන එකම ගත්තොත් එහෙම අපිට දෙනවා සමහර වෙලාවට වැස්ම කියන අදහස. එතකොට mental කියන්නේ වැස්ම එහෙම නැත්නම් cover කරනවා කියන අදහස ගන්නත් පුළුවන්. ඊට පස්සේ dismantle කියන එක හදුනට පස්සේ වැස්ම ඉවත් කරනවා අයින් කරනවා කියන්නත් පුළුවන්. ඒ වගේම යම් කිසි දෙයක කොටස් ගලවලා අයින් කරනවා කියන්නත් පුළුවන්. mental කොටස් අවි කරනවා balance කරනවා කියන අදහසටම. ඊට පස්සේ ඕක කොටස් ගලවලා අයින් කරනවා කියලා කියන්නත් පුළුවන්. ඒකට වඩා mental dismantle සමතුලිත අසමතුලිත. නමුත් අරකට මතක තියාගන්න අනිවාර්යෙන්. x පුතේ x කියලා කියන්නේ නම් එලවපු කියන එක. හරි අයින් කරපු කියන එක. ඊට පස්සේ out of ඉවතට දාපු කියන එක. හරි out of.
නිසා ලියන්න තේරුම ඉවත් කරපු ඉවතට දමන ලද. ඔක තමයි අදහස. එනිසා ඕකට මතක හිටින පොඩි උදාහරණයක් කියන්නම් සීරියස් ගන්න එපා. අපි කියනවා පුතේ wife. හරිද wife. ඊට පස්සේ ex wife. ඒ කියන්නේ කලින් බිරිඳ. wife බිරිඳ ex wife කලින් හිටපු බිරිඳ. ඒ කියන්නේ අයින් කරපු එළියට දාපු කියන එක. අයින් වෙච්ච ඉවත් වෙච්ච කියන අදහස. හරි. ඊට පස්සේ ওই විදිහට තමයි අනිත් ඒවා හැදෙන්නේ. එතකොට ඒකම අපි ඕක නිතර අහන වචනයක්. කියන්නේ රූප වාහිනියෙම නිතර ඇහිච්ච දෙයක්. ওই කතාවල එහෙම ඇහෙන වචනයක් ඒක. ඊළඟට ඕකේ port port උදාහරණ බැලුවොත් port export වෙනවා. port කියන්නේ සාමාන්‍යයෙන් අපි port වරායට කියනවා. එතකොට export එතනින් එළියට දානවා කියන අදහස හදන්නේ. එතකොට export කියන්නේ පුතේ ඔතෙන්දි වෙනම ආවේනික තේරුමක් ඕකට එනවා අපනයනය කරනවා export. ඊළඟ වචනේ expel expel කියන්නේ පළවා හරිනවා. expel පළවා හරිනවා. හරි. මම ඊතුරු කොටස් ටිකේ තේරුම් පොඩ්ඩක් ඉක්මනින් පැහැදිලි කරගෙන යනවා. මොකද සැලකිය යුතු ප්‍රමාණයක් තියෙන නිසා. තේරුම් ටික අපි ලියමු. මම හිතනවා දැන් තියරි එක තේරුණා කියලා. මොකද මම හිමීට පැහැදිලි කරගෙන ආවේ සිස්ටම් එක වලට තේරෙන්න ඕන නිසා. මම හිතනවා දැන් සිස්ටම් එක තේරුණා කියලා. හරි. මොකද මේ එතන තියෙන වචනේ ඒකේ තේරුම තමයි ඉස්සරහ තියෙන්නේ. ඊට පස්සේ ඒක ඔයාලට පුළුවන් ගානට බැලන්ස් කරලා ඉස්සරහට ගෙනියන්න. හරි. ඊළඟ එක පුතේ for කියන එකේ සාමාන්‍ය තේරුම ඉදිරියෙන් before ඉදිරියෙන් කියන එක. හැබැයි මේකේ අර්ථානුකූලව ගත්තොත් පොඩි වෙනසක් එනවා. cast රඟපානවා කියන එක forecast වෙනත් තේරුමක් එන්නේ. හරි cast කියන්නේ රඟපාන අය නම් list එක. හැබැයි එතන ඒක අද නෙවෙයි තේරුම. forecast කිව්වම පුතේ අදහස තමයි අපි කියනවා weather forecast කියලා. කලින් දෙයක් කියනවා. කාලගුණේ වෙන දේ කලින් කියනවා අනාවැකිය. එනිසා forecast කියන්නේ අනාවැකිය. forecast අනාවැකිය. ඊට පස්සේ foretell කියලා කියන්නේ පුතේ සාස්තර කියනවා. වෙන දේ කලින් කියනකොට අපි කියන්නේ පේන කියනවා සාස්තර කියනවා කියන්නේ foretell. hotel නෙවෙයි foretell. foretell. ඊළඟ එක පුතේ in කියන වචනය. හරි ඊළඟ එක in කියන වචනය. එතකොට ඕකේ තියෙනවා in කියන එකේ තේරුම විදියට not නැහැ කියන එක. හරි. ඒකේ තියෙනවා තේරුම විදියට නැහැ කියන එක. මෙතන ඉස්සරහින් ලියන්න නැහැ. එතකොට complete කියන්නේ සම්පූර්ණයි. incomplete කියන්නේ සම්පූර්ණ නැහැ. අසම්පූර්ණ. ඊළඟ එක visible. visible කියන්නේ පුතේ පේනවා දර්ශනය වෙනවා කියන එක. ඊළඟට invisible කියන්නේ දර්ශනය නොවන නොපෙනෙන. ඊළඟ එක තියෙනවා eligible. ඒකටම ඉස්සරහට එකතු වෙන වචනය තමයි ineligible. ineligible. එතකොට legible කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් කියවන්න පුළුවන් කියන එක. හරි යෝග්‍යයි සුදුසුයි කියන අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ ineligible කියලා අපි කියනවා යෝග්‍ය නොවන කියන අදහස ගන්න පුළුවන්. ඒ නිසා ලියන්න ineligible යෝග්‍ය නොවන යෝග්‍ය නොවන. ඊට පස්සේ mal mal ඔයාකුරේ තේරුම තමයි පුතේ badly නරක විදියට කියන එක. නරක ලෙස නැත්නම් අයහපත් ලෙස. mal. එතකොට nutrition පෝෂණය malnutrition කියන්නේ පුතේ පෝෂණය මදිකම. අපිට කියන්න පුළුවන් මන්ද පෝෂණය කියලා. ඊට පස්සේ practice කියන්නේ පුහුණු. malpractice කියන්නේ පුතේ පුහුණුව මදිකම. හරිද? පුහුණුව මදිකම. malpractice පුහුණුව මදිකම. ඊළඟ වචනේ තියෙනවා non non. ඒකේ තේරුම not නැහැ කියන එක. sorry එකක් අතහැරුණා. එකක් නෙවෙයි ගොඩක් අතහැරුණා. ඊළඟ වචනය miss කියලා කියනවා wrongly වැරදි ලෙස කියන එක. miss කියන්නේ wrongly වැරදි ලෙස කියන එක. ඊට පස්සේ මෙතනදී lead මඟ පෙන්නනවා. example එකට දානවා mislead. ඒකේ තේරුම මඟ පෙන්වන්නේ නැහැ. වැරදි ලෙස පෙන්වනවා. ඒ කියන්නේ නොමග යවනවා. mislead නොමග යවනවා. ඊළඟට misplaced නැති කරනවා. ස්ථානගත කරනවා. ඊළඟට misspell වැරදි ලෙස උච්චාරණය කරනවා. නොමග යවනවා. ඊට පස්සේ අස්ථානගත කරනවා. misspell
වැරදි ලෙස උච්චාරණය කරනවා. ඊට පස්සේ මොනෝ කියන්නේ පුතේ one same ඒ හා සමාන තව එකක්. එහෙම නැත්නම් තනි කියන එක. තනි. මේක පුතේ මොනොරේල්. ඔයාලට මතක නම් grade 10 වලදී අපි කතා කරා හිටපු දරුවොත් එක්ක travel කියන පාඩම. ඒකේ තිබුණා මොනොරේල් කියන වචනේ. ඔයා දන්නවා මොනොරේල් කියන්නේ වාහනයක්. මොනොරේල් තනි රේල්වේ යන තනි රේල් පාරක යන වාහනයකට කියනවා මොනොරේල් එකක් කියලා. හරි. ඒ නිසා ඔය ෆොරින් කන්ට්‍රීස් වල දැකලා ඇති ඔයාලා ඒ රේල් පාරක තනි රේල් පාරක් උඩ ඒක යනවා මැග්නට් සිස්ටම් එකක් තියෙන්නේ. ඒ නිසා අර කෝච්චි පෙට්ටිය වගේ දිග එකක් නෙවෙයි කෝච්චි පෙට්ටිය කෝච්චිය වගේ දිග එකක් නෙවෙයි. ඒක පෙට්ටියක් දෙකක් විතර සමාන ප්‍රමාණයක දිගක් තියෙන වාහනයක් මොනොරේල් එක. ඊළඟට මොනොටොනස් කියන එකට නම් හොඳ තේරුමක් තියෙනවා. මොනොටොනස් ඒකාකාරී. අපි එකම විදියට දෙයක් කර ඉන්නවා නම් අපි කියන මොනොටොනස්. මේක හරි ඒකාකාරී කියලා. මොනොටොනස්. ඊළඟ එක මල්ටි කියන්නේ පුතේ බහු කියන එක. ගොඩක් many කියන එක තමයි තේරුම. මල්ටි කියන්නේ බහු. එතකොට ඒකේ තේරුම purpose ගත්තොත් purpose කියන්නේ පුතේ අරමුණ. එතකොට multi purpose බහු අරමුණු. ඊළඟ එක cultural කියන්නේ සංස්කෘතික. එතකොට multicultural කියලා කියන්නේ multicultural බහු සංස්කෘතික. ඊළඟ එක multinational කියන්නේ ජාතික. multinational කියලා කියන්නේ බහු ජාතික. හරි. ඊළඟ එක පුතේ non කියන එක not නැහැ කියන එක තමයි ඒකේ සාමාන්‍ය තේරුම. එතකොට not මේකේ vegetarians කියන්නේ පුතේ ඔයා දන්නවා vegetariansලා කිව්වම ඒගොල්ලෝ කන්නේ මස් මාංශ කන්නේ නැහැ. ශාකමය ද්‍රව්‍ය විතරයි කන්නේ. ඒකෙදි අපි කියනවා vegetarians and non-vegetarian. ශාක භක්ෂක නෙවෙයි. ශාක භක්ෂක කියන්නේ herbivore කියන එක. ඒකේ මාංශ භක්ෂකයි කියන්නේ carnivore කියන එක. carnivore. හරි. එතකොට මාංශ භක්ෂක ශාක භක්ෂක herbivore කියන්නේ carnivore herbivore සහ සර්ව භක්ෂකයි කියන්නේ පුතේ omnivore. හරි. හැබැයි මෙතන තේරුම ඒක නෙවෙයි. vegetariansලා කියලා කියන්නේ මස් මාංශ කන් නැති කෙනා. නිර්මාංශයි කියලා අපි කියන්නේ නිර්මාංශ කෙනා. එතකොට non vegetariansලා කිව්වොත් නිර්මාංශ නොවන. ඒකේ තේරුම ඒකයි. not නේ තේරුම. not කියන්නේ නැහැ. එතකොට non vegetarians නිර්මාංශ නොවන. ඊළඟ වචනේ sense කියන්නේ දැනීම. nonsense කිසි හැඟීමක් නැති nonsense. බයිනකොටත් බයින්නේ පුතේ. you fool idiot nonsense කියලා. ඒ කියන්නේ මෙලෝ ගානක් නැහැ. මෙලෝ තේරුමක් නැති. ඊළඟ smoking දුම්පානය කරන. non smoking දුම්පානය නොකරන. ඊළඟ එක out කියන්නේ වැඩා මේකේ සාමාන්‍යයෙන් out කිව්වොත් තේරුම් වෙන්නේ පුතේ එළියටනේ. හැබැයි මෙහෙම නෙවෙයි. ඒකට ආවේනික තේරුම prefix එකක් විදියට out කියන අකුරු එකතු වුනහම තේරුම තමයි more than. ප්‍රමාණයට වඩා වැඩි more than වඩා වැඩි. එතකොට ඒකේ තියෙනවා පුතේ වචන outcast. කාස්ට් කියන්නේ මං කිව්වා කලින් වගේ නෙවෙයි. කාස්ට් කිව්වොත් රංගපානවා, රංග දක්වනවා. එතකොට outcast කියන්නේ වඩා වැඩියෙන් රංගපානවා කියන එක. ඊළඟට outdo කියන්නේ කරනවා. outdo කියන්නේ වඩා වැඩියෙන් කරනවා. ඒ කියන්නේ ඕනවට වඩා දේවල් කරනවා outdo. හරි. ඊළඟ එක over කියන්නේ පුතේ too much. ඉතාම වැඩි. too much. වචනවල තේරුම තියෙනවා use කියන්නේ පුතේ පාවිච්චි කරනවා. overuse පමණ ඉක්මවා භාවිතා කරනවා. ඉතා වැඩියෙන් භාවිතා කරනවා. ඒක තමයි තේරුම. overuse පමණ ඉක්මවා භාවිතා කරනවා. ඊට පස්සේ do කියන්නේ කරනවා. overdo කියලා කියන්නේ පමණ ඉක්මවා කරනවා. සීමාවෙන් එහාට දේවල් කරනවා.
ඊළඟට acting කියන්නේ පුතේ රංගපානවා. over acting පමණ ඉක්මව රංගපානවා. ඔක අහපු වචනයක් තිබුණා අර ප්‍රේමදඩේ මේකේ නිතරම බයින්නේ. over acting මල්ලද මොකද්ද කියලා. over acting පරමණ ඉක්මවා රංගපානවා. ඊළඟට post පුතේ post කියන්නේ සාමාන්‍යයෙන් නම් තේරුම තැපැල් කියන එක. හැබැයි මෙතන එහෙම නෙවෙයි. post කියන්නේ after පසු පසු අන්න postpone කල් දමනවා පස්සට දමනවා ඒක තමයි තේරුම කල් දමනවා ඊළඟ එක paid කියන්නේ පුතේ ගෙවනවා postpaid කියන්නේ පස්සේ ගෙවනවා අපි කියන්නේ පෙර ගෙවුම් පසු ගෙවුම් කියලා එනිසා postpaid කියන්නේ පසු ගෙවුම් postpaid පසු ගෙවුම් පස්සේ තමයි ගෙවන්නේ මුලින් පාවිච්චි කරලා ඉන්නවා පස්සේ ගෙවනවා ඊළඟ එක pre කියන්නේ පුතේ before කලින් කියන එක before කලින් කියන එක ඊට පස්සේ මෙතනදී prepaid කලින් ගෙවනවා පෙර ගෙවුම් කියලා අපි කියන්නේ prepaid ඊළඟ එක precast පෙර විකාශය precast අපි pre shoot එහෙම කියන්නේ පුතේ පෙර shoot කරනවා මේක precast පෙර විකාශය ඊළඟ එක arrange කියන්නේ පුතේ සකස් කරනවා pre-arrange කියන්නේ පෙර සකස් කළ pre-arrange පෙර සකස් කළ කලින් වැඩේ සකස් කරපු කියන එක pre-arrange ඊළඟ එක pro කියන්නේ පුතේ දෙසට towards තේරුම එන්නේ එහෙමයි දෙසට අමිත් වෙන්න ඕනේ බෙර ගන්න. ඉන්න එක මං හොඳයි ඉතින් පොඩ්ඩක් අර විනෝදෙන් වැඩ යනවා වගේ කියලා තේරෙනවා. මේ පොඩි බීට් එකක් එහෙම දාගෙන මට ඇහුණ බෙර සද්දයක්. කො ගියා ඒ පාර. හරි. එනිසා පුතේ මේකේ ඊළඟ වචනය pro කියන්නේ towards දෙසට pro government රජය දෙසට pro government රජය දෙසට ඊළඟට re කියන්නේ නැවත again කියන තේරුම එන්නේ re කියන්නේ නැවත තේරුම් ටික ඔයා දන්නවා මේක නම් pay කියන්නේ ගෙවනවා repay නැවත ගෙවනවා use කියන්නේ භාවිතා කරනවා reuse නැවත භාවිතා කරනවා gain කියන්නේ පුතේ ලබා ගන්නවා regain කියන්නේ නැවත ලබා ගන්නවා regain නැවත ලබා ගන්නවා ඊළඟට sub කියන්නේ පුතේ under යටතේ කියන එක නැත්නම් උප කියලා අපි කියනවා යටතේ මේ කියනවා subdivide කියන්නේ බෙදනවා subdivide කියන්නේ පුතේ උපබෙදුම් ඊළඟට post office කියන්නේ පුතේ තැපැල් කාර්යාලය sub post office කියන්නේ උප තැපැල් කාර්යාලය ඊළඟට heading කියන්නේ මාතෘකාව sub heading කියන්නේ උප මාතෘකාව නැත්නම් අපි කියන අනු මාතෘකාව කියලා sub heading ඊළඟ එක under කියන්නේ super කියලා කියන්නේ නියමයි සුපිරි කියන එක උසස් ඉතා විශිෂ්ට තේරුමෙන් එහෙමයි higher and superior උසස් ඉතා විශිෂ්ට එතකොට තේරුම දන්නවා මේ ටිකේම සුපර්ස්ටාර් සුපිරි තරුව සුපර්මෑන් සුපිරි මනුස්සයා සුපර්මාකට් සුපිරි වෙළඳ සැල එනිසා ඒක සරලයි trans කියන්නේ පුතේ හරස් කියන එක across හරස් හරි ඕකේ ඊළඟට පළවෙනි වචනය පුතේ national හරි national කියන එක එතකොට ඕකේ trans කියන කැලල කොටස ආවට පස්සේ එනවා transnational එතකොට across කියන්නේ හරස් කියන එක එතකොට transnational කියලා කිව්වට පස්සේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් අදහස තමයි ජාතීන් අතර එහෙම නැත්නම් අපි කියනවා අන්තර්ජාතික නෙවෙයි අන්තර්ජාතික කිව්වොත් international හරි
ඒක අන්තර්නේ ඉන්ටර් කියන්නේ අන්තර්. හරි. එතකොට මෙතන ට්‍රාන්ස් කියන්නේ හරහට මේක නම් දැන් ජාතීන් අතර කියනකොට මෙතන තියෙන්නේ ජාතිකත්වය. එහෙම නැත්නම් අර අපි මෙතෙන්දී ට්‍රාන්ස්නැෂනල් කියලා කියනවා පුතේ සාමාන්‍යයෙන් තමන්ගේ ජාතියේ නොවන වෙනත් ජාතීන් අතර කියන අදහස. එතකොට අපි කියනවා පාරජාතික කියලා. වචනය අහලා ඇති ඔයාලා සිංහල. පාරජාතික. ඒ කියන්නේ වෙනත් ජාතීන් අතර. හරි. ඊට පස්සේ තියෙන වචනය පුතේ ට්‍රාන්සැක්ෂන්. ඔයා දන්නවා සැක්ෂන් එකක් ට්‍රාන්සැක්ෂන් එකක් කිව්වම හරි ඒක ඔයා අහලා තියෙනවා. මොකද ඔය මොබයිල් ෆෝන්ස් එහෙම පාවිච්චි කරනකොට ඔය ට්‍රාන්සැක්ෂන් කියන වචනේ අනිවාර්යෙන් ඔයාට ඔළුවේ තියෙන වචනයක්. එතකොට ට්‍රාන්සැක්ෂන් එකක් කියන්නේ පුතේ යමක් අතර ඒ කියන්නේ account අතර යමක් හුවමාරු වීම cross ඒ හරහා යමක් හුවමාරු වීම. එතකොට අපි කියනවා ගනුදෙනුවක් කියලා. ට්‍රාන්සැක්ෂන් එකක් ගනුදෙනුවක්. ඊට පස්සේ ට්‍රාන්ස් ඇට්ලන්ටික්. හරි ඒකෙදි සාමාන්‍යයෙන් තේරුම ගන්න පුළුවන්. ඇට්ලන්ටික් කියලා කිව්වට පස්සේ නම් සාමාන්‍යයෙන් තේරෙම සාගරය. ඇත්තට මේක තමයි ඇට්ලන්ටික් සාගරය. ට්‍රාන්ස් ඇට්ලන්ටික් කියලා කිව්වොත් ඇට්ලාන්ටික් සාගරය හරහා across නේ. එතකොට ට්‍රාන්ස් ඇට්ලාන්ටික් සාගරය හරහා. මොකද අර ට්‍රාන්ස්නැෂනල් කියන එකට වෙනම තේරුමක් තියෙනවා පාරජාතික. ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් ගනුදෙනුව හුවමාරුව. ඊට පස්සේ ට්‍රාන්ස් ඇට්ලාන්ටික් සාගරය හරහා. හරි. ඊළඟ එක අන් කියන්නේ ඔපොසිට් නැත්තම් නෙගේට් විරුද්ධාර්ථය හෝ නැත යන අර්ථය. තේරුම ලියන්න විරුද්ධාර්ථය හෝ නැත යන අර්ථය. පළවෙනි එක තියෙනවා ටයි කියන්නේ ගැට ගහනවා. අන්ටයි කියුවොත් ඒක ලිහනවා. අන්ටයි ඔක ලිහනවා. ඊට පස්සේ ඩූ කියන්නේ කරනවා. අන්ඩූ කියන්නේ ආපස්සට කරනවා නැවත කරනවා. ඒ කියන්නේ අනිත් පැත්තට කරනවා කියන ඔපොසිට් එක. දැන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙනවා redo and undo කියලා එකක්. එතකොට undo කියන්නේ අනිත් පැත්තට දේ කරනවා කියන එක. ඊළඟට unfair fair කියන්නේ පුතේ සාධාරණයි කියන එක. මෙතනදී unfair කියන්නේ අසාධාරණයි. ඊළඟට limited කියන්නේ සීමා සහිතයි. unlimited සීමාවක් නැහැ. අසීමාන්තිකයි unlimited. සීමාවක් නැහැ අසීමාන්තිකයි. හරි. ඊළඟට under කියන්නේ පුතේ යටතේ below කියන එක. under below යටතේ. ඊට පස්සේ okay underworld okay යටතේ යටත් ලෝකය කියන එක නෙවෙයි තේරුම. හරි underworld පාතාල ලෝකේ underworld. ඊළඟට underground පාතාල භූමිය නැත්තම් යට භූමිය පොළව යට භූමිය underground. ගේම් එක නෙවෙයි. හරි. ඔන්න ඒ විදිහට පුතේ මූලික ඔය තියෙන මූලික ඒවා තව ගොඩක් කැලි ඔකට ගන්න පුළුවන් ඒවා තියෙනවා. එතකොට මූලික දේවල් ටික. හරි. මූලිකම prefixes suffixes කොටස් ටික උතනදී තියෙන්නේ. ඊට පස්සේ prefixes කොටස් ටික. දැන් අපි යනවා පුතේ suffixes වලට. ඒක suffixes ලේසි. එනිසා මේකේ තේරුම් කතා කරනවට වඩා මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ මේකේ තියෙනවා suffixes පසු උපසර්ග පස්සේ ඒවයි පළවෙනි කොටසේ පුතේ තියෙනවා හරි noun suffixes කියලා කොටසක්. එතකොට ඇයි මේකට noun suffix එකක් කියන්නේ? මේ තියෙන අකුරු කොටස් er or ඊට පස්සේ double e nes ity al sen mend hood age ens ism re ship මේ කියන අකුරු කොටස් ටිකට ඇයි අපි noun suffixes කියන්නේ? පුතේ හේතුව තමයි මම ඔයාට කිව්වා මතකද දැන් ටිකකට කලින් පාඩම ආරම්භයේදී මේ තියෙන suffixes එහෙම නැත්නම් වචනේ පිටිපස්සට එකතු වෙන අකුරු කොටස් ටික එකතු වුණාට පස්සේ පුතේ වචන වර්ග වෙනස් වෙනවා කියලා. ඔයාලට මතක ඇති මේ අකුරු එකතු වුණාම වචන වර්ග වෙනස් වෙනවා කියලා මම කිව්වා. අන්න එහෙම වෙනස් වුණාට පස්සේ කියන්නේ පුතේ වචනේ වෙනස් වුණානේ. noun එක adjective එකක් වුණා. සමහර වෙලාවට noun එක verb එකක් වුණා. අන්න ඔයා මතක තියාගන්න පුතේ ඒ හැදෙන වචනය මොකක්ද කියන එක අනුව තමයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට er කියන අකුරු කොටස් or ඊට පස්සේ double e nes ඊළඟට ity
L sen shen sen ment මේ විදියට මේ තියෙන අකුරු කොටස් එකතු වුණාට පස්සේ පුතේ හැදෙන්නේ අනිවාර්යෙන්ම නාම පදයක්. එනිසා මේ තියෙන අකුරු කොටස් ටික එකතු වුණාට පස්සේ හැදෙන්නේ නාම පදයක්. අපි ඒවට කියනවා noun suffixes. ඒ නිසා තමයි කියන්නේ නාම පද හැදෙන නිසා noun suffixes කියලා. උදාහරණයක් බලන්න. drive කියන්නේ පුතේ ඔයා දන්නවා. drive කියන්නේ පදවනවා. හැබැයි ඒකට er ඇවිත් driver වුණාට පස්සේ පුතේ පදවන්නා වෙනවා. නාම පදේ හැදෙනවා. නාම පදයක්. හරිද? එනිසා මතක තියාගන්න මේ තියෙන සියලු වචන වලින් මේ නිර්මාණය වෙලා තියෙන ඒවා අකුරු කොටස් වලින් මේ ඔක්කොම නාම පද. එනිසා පුතේ මෙන්න මේ කොටස් ටික ඊළඟ දවසේ පාඩම වෙද්දි මතක තියාගන්න ඕනේ. EROR එක තුනම හැදෙන්නේ noun එකක්. double E වලින් හැදෙන්නේ noun එකක්. ness a noun. ඊට පස්සේ sentence ආයව noun එකක්. hood එකතු වුනහම ආයක noun එකක්. age එක noun එකක්. ship එක noun එකක්. ඔය විදියට පුතේ මෙන්න මේ තියෙන නාම පද හැදෙන ටික මතක තියාගන්න ඕනේ. හරි. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ ඊට පස්සේ ක්‍රියාපද හැදෙන ටික. හරි. අපි මේ කොටසේ තේරුම බලාගෙන ඉස්සරහට යමු. driver කියන එක ඔයා දන්නවා driver කියලා කියන්නේ රියදුරා රිය පදවන්න කියන එක. අවශ්‍යව විතරක් ලියන්න මම වේගෙන් කියනවා මේ ටික ලේසි. baker පාම් පුලුස්සන්න. ඒ කියන්නේ බේකරි කාර්යය කියන එක baker කෙනෙක්. ඒ වගේම waiter waiterවරයා. waiterවරයා. actor නළුවා. tutor දේශකයා. ඒක අර ගන්න වචනයක් තියෙනවා නම් මං හිතන්නේ තියෙන්නේ tutor විතරයි දේශකයා. ඊළඟට double E employee සේවා නියුක්තිකයා නැත්නම් රැකියා නියුක්තිකයා. pay ගෙවන්න. absentee නොපැමිණෙන්න. ඊළඟ එක ness එකතු වුනහම හැදෙනවා happiness කියන්නේ සතුට. ඊළඟ එක darkness අන්ධකාරය. ඊළඟට godness කියලා අපි කියනවා මං හිතන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕක අපි පාවිච්චි කරන්නේ oh my goodness අනේ මගේ දෙයියනේ අන්නේ අදහසට. හැබැයි godness ඔතෙන්දී අදහස යහපත කියන එක. godness යහපත. හරි. ඊට පස්සේ ITY එහෙම නැත්නම් පුතේ මේකේ ITY වලට වඩා TY එතන ඉස්සරහින්ම කෑල්ලක් දාලා ලියා ගන්න TY කියලා. මොකද TY කියන එක තමයි ඕකේදී මූලිකයා විදියටම අපි සලකන්නේ TY. එතකොට මෙතනින් එනවා ability හැකියාව, quality ගුණාත්මක බව, ඊට පස්සේ facility පහසුකම. ඊළඟට AL කියන අකුරු දෙක එකතු වුණාම හැදෙන්නේ නාම පද. approval අනුමතය නැත්නම් නිර්දේශය කියලා අපිට කියන්න පුළුවන්. approval අනුමතය නිර්දේශය. arrival ළඟාවීම. ඊළඟට shen ඒ අකුරු වලින් ඉවර වෙන ඒවාත් අනිවාර්යෙන් එහෙනම් නාමපද. මේ අකුරු තියෙනම් මේ අකුරු කෑලි වලින් ඉවර වෙන වචනත් නාමපද. අන්න ඒ විදිහට තමයි මම අතන වර්ගීකරණය කරේ. ෂන් කියලා ආපු එකට මතක නම් මුලින් අර වර්ගීකරණයේදී ඉන්වෙන්ෂන් නිපද වීම. එතකොට ඉනෝවේටිව් කියලා ගත්තේ ඇඩ්ජෙක්ටිව් එකක්. ඊළඟට අපි කතා කරනවා. ඒ නිසා මේ විදිහට පුතේ වචන ඉවර වෙන විදිය හැටියට මේ අකුරු ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මේවයින් හැදෙන්නේ මේවා. මේකෙන් නාමපදයක්. මේකෙන් නාම විශේෂණයක් කියලා. මොකද ඒක විභාගයේදී අනිවාර්යෙන් වැදගත්. අපි ඒකේ ප්‍රශ්න කීපයක් කතා කරනවා අද මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ ඊළඟට මෙතනදී තියෙනවා information තොරතුරු expression ප්‍රකාශනය. information තොරතුරු expression ප්‍රකාශනය. ඊළඟට advertisement ඒක ඔයා දන්නවා වෙළඳ දැන්වීම. ඊළඟට amusement පුදුමය. ඊළඟට childhood ළමා අවදිය childhood ළමා අවදිය ළමා කාලය. ඊළඟට manhood මානව අවදිය කියන්නේ තරුණ කාලය කියන අදහස ඔකෙදි ගන්න manhood.
ඊළඟට postage තැපැල් ගාස්තුව postage village ගම ඊළඟ එක baggage බඩු මල්ල සාමාන්‍යයෙන් අපි ගෙනියන බඩු බාහිර ආදියට අපි කියනවා baggage ඊළඟට ANCE reliance විශ්වාසය reliance විශ්වාසයට අපි කියනවා reliance ඊළඟට ISM වලින් ඉවර වෙන ඒවා බුද්දිසම් කියන්නේ බුදුදහම socialism සමාජවාදය ඒ වගේම capitalism ධනවාදය ඊළඟට RY වලින් එනවා එකක් entry පිවිසුම නැත්නම් ඇතුළත් කිරීම කියන ඕන එකක් ඊට පස්සේ ministry අමාත්‍යාංශය ඊළඟට robbery සොරකම ඊළඟට ship කියන වචනය හරහා friendship මිත්‍රත්වය membership සමාජිකත්වය හරි ඊළඟට තියෙනවා පුතේ වචන කාණ්ඩ ටික අක්ෂර කාණ්ඩ ටික මෙන්න adjectives හැදෙන ඒවා adjectives කියන්නේ නාම විශේෂණ එතකොට මෙන්න මේ අකුරු වලින් අවසන් වෙන ඒවා able al and full I plus aus y මේ විදිහේ අක්ෂර වලින් අවසන් වෙන ඒවා සියල්ල අපි සලකනවා පුතේ නාම විශේෂණ විදියට එතකොට adjectives අඳුන ගන්න පුළුවන් මේක ඉගෙන ගැනීමේ වැදගත්කම තමයි පුතේ තේරුම නොදැනගත්තා වුණත් ඔයා තේරුම දන්නේ නැහැ වචනේ. හැබැයි මේ වචනේ මොකක්ද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. adjective එකක්ද noun එකක්ද verb එකක්ද adverb එකක්ද මොකක්ද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ අකුරු කොටස් ටික දන්නවනම්. මේ වචන බහුතරයක් වචන පුතේ මේ අකුරු කොටස් වලින් ඉවර වෙන ඒවා. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යෙන් මෙන්න මේ කියන දේවල් මේ කියන අක්ෂර කොටස් ටිකෙන් තමයි මේ වචන නිර්මාණය වෙන්නේ. එතකොට මේ ටික මතකේ තියාගන්න. ඊළඟ කොටස ඔන්න අපි යනවා adjective suffixes portable හරි able ible portable දන්නවා portable hard disk අනම්මනම් තියෙන රැගෙන යා හැකි portable ඊළඟ එක flexible නම්‍යශීලී මේ ඔක්කොම adjectives ඒ නිසා ඒ විදිහේ තේරුමක් තමයි ගලපන්න ඕනේ drinkable පානය කළ හැකි ඊළඟ එක brutal al වලින් ඉවර වෙන ඒවායි තේරුම් ටික මම මේ දීගෙන යන්නේ brutal කුරිරු ඊළඟට formal විධිමත් brutal කුරිරු formal විධිමත් ඊළඟට postal තැපැල් ඊළඟ එක පුතේ en වලින් ඉවර වෙන ඒවා golden අපි දන්නවා golden රත්තරන් වලින් කරපු අපි කියන්නේ රන්මය කියලා සිංහල වචනේ golden chain running කළ chain එකක් ඊළඟට wooden craft ලීයෙන් කළ කැටයමක් wooden craft wooden ලීයෙන් කළ එනිසා ඕනම එකක් පුතේ අපි en එකතු කරලා හදනවා අන්න ඒ වගේ ඒවා ඔය running කළ දැවයෙන් කළ යකඩෙන් කළ හරි ඒ වගේ ඒවා ඊට පස්සේ ent different වෙනස් different කියන්නේ වෙනස් ඊළඟ වචනේ recent මෑතක recent ඊළඟට excellent විශිෂ්ට ඊළඟ වචන එනවා forgetful අමතක වන සුළු ඊළඟට helpful උදව් කරන සුළු ඊළඟ එක useful ප්‍රයෝජනවත් ඊළඟ එක active ක්‍රියාශීලී ive වලින් ඉවර වෙන ඒවත් පුතේ adjectives හරිනේ
ඒක මතක තියාගන්න මේක ලේසි මේ තේරුම් ටික දෙනවට පාඩම් කරගන්න. මොකද මෙතන වචන ප්‍රමාණයක් තියෙනවා. වචන තමයි භාෂාවේ පදනම වෙන්නේ. ඒ නිසා මේ වචනවල තේරුම මම ඔයාලට දෙන්නේ ඒවා පාඩම් කරගන්න. හැබැයි මම මේ කරන්නේ ඔයාට මේ දේවල් ටික උගන්වන එක. හරි මේ තියෙන පොයින්ට් එක ග්‍රැමර් පොයින්ට් එකත් එක්ක අලුත් වචන ටික ඔයාට දෙන එක මේ කරන්නේ. ඒ නිසා IV වලින් වෙන්නේ ඇක්ටිව් ක්‍රියාශීලී. ඒක ඇඩ්ජෙක්ටිව් එකක්. පැසිව් සකර්මක අකර්මක අකර්මක පැසිව් ඊළඟ එක ප්‍රොඩක්ටිව් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ටිවිටි කියන්නේ ඵලදායීතාවය. එතකොට noun එක හැදෙන්නේ. අයි ty වලින් ඉවර උනේ ප්‍රොඩක්ටිවිටි. හරි. එතකොට මේකේ ඊළඟට ty වලින් ඉවර වෙන ඒවා nouns වෙනවා වගේ මෙතන තියෙන්නේ iv වලින් ඉවර වෙලා මේ ive. එතකොට ප්‍රොඩක්ටිව් කියන්නේ පුතේ ඵලදායී. එහෙම නැත්නම් අපි කියනවා සාරවත් කියලා. ඵලදායී සාරවත් සස්ත්‍රීක ඔය වගේ තේරුම් ගන්න පුළුවන්. අපි ඔය පාවිච්චි කරන ඒ අදහස් වලට අපි ගන්න මේක. ඊළඟ එක less homeless නිවාසයක් නැති. ඔය less කියන එකේ තේරුමක් ගන්න පුළුවන් පුතේ නැති කියලා. නැති. ඊට පස්සේ hopeless බලාපොරොත්තුවක් නැති. hopeless බලාපොරොත්තුවක් නැති. ඊළඟට useless ප්‍රයෝජනයක් නැති. මම adjectives වල තේරුම් ටික වෙනම දෙන්නම්. මෙන්න මේ වචන වල හදන්න පුළුවන් තේරුම් ටික. හැම එකටම ගන්න බෑ. ගන්න පුළුවන් ඒවා ටික වෙනම දෙන්නම්. ඊළඟට famous ප්‍රසිද්ධ ඊළඟට nervous කියන්නේ සාමාන්‍යයෙන් අර දෙයක් දැනුණට පස්සේ nervous වෙලා කියන්නේ අපි කියනවා ඒකේ තැති අරගෙන නෙවෙයි බය වෙලා නෙවෙයි අර කරන දේ හිතා ගන්න බෑ nervous වෙලා ඉන්නේ ගල් ගැහිලා කියන අදහස අපි ගන්නෙ nervous වෙලා හරි nervous ගල් ගැහුණු එහෙම නැත්නම් අර කම්පණයටපත් වුණු ඒක තමයි අදහස. ඊළඟට ඔයා දන්නවා ඊටු ටික cloudy, rainy, windy. cloudy වලාකුළු සහිත, rainy වැසි සහිත, windy සුළං සහිත. හරි. මෙතනදී පුතේ මෙන්න මේ වචන වලින් able, able ඊට පස්සේ and full මේක අපිට full කියන එකට ගන්න පුළුවන් තේරුමක් පිරුණු කියලා. එතකොට full ඕනම එකක් පිරුණු. දැන් මේකෙදි නම් forgetful කියන එකේ තේරුම පිරුණු කියන එක නෙවෙයි. හරි forget කියන අමතක වෙන සුළු. ඒ ඇරෙන්න useful ප්‍රයෝජන පිරුණු, helpful උදව් පිරුණු. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ less කියන එකේ තේරුම නැති. හරි නැති කියන එක ගන්න පුළුවන්. නැති. එතකොට ඒකේ දෙකේ තේරුම් දෙක වෙනම ගන්න පුළුවන්. හරි. ඊළඟ එක පුතේ verb suffixes. එහෙනම් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි මේ වයින් හැදෙන්නේ verbs. මේ තියෙන දේවල් වලින් නිර්මාණය වෙන්නේ ක්‍රියාපද කියන එක. ඒ නිසා අපි බලමු ඒකේ verb suffixes ටික. එතනින් පස්සේ izd තියෙනවා, isg තියෙනවා වචන. ඊට පස්සේ ate තියෙනවා, ify තියෙනවා. මේ ක්‍රියාපද නිර්මාණය කරගන්න පුළුවන් අක්ෂර කෑලි ටික. එතකොට modernize කියන්නේ නවීන. modernize කියන්නේ පුතේ නවීකරණය කරනවා. හරි. නවීකරණය කරනවා. ඊළඟට organize සංවිධානය කරනවා. ඊට පස්සේ realize අවබෝධ කරනවා. ඊට පස්සේ ඊළඟ එකේ පුතේ පොඩි වෙනසක් කරන්න සිද්ධ වෙනවා ඔයාට. මෙන්න මේ appropriate කියන වචනය අයින් කරන්න. appropriate කියන එක උතෙන්ට අයිති නැහැ. ඒක ඇත්තටම adjective වලට අයිති. ate වලින් adjective වල appropriate කියන්නේ සුදුසු. ඒ නිසා මේකේ cultivate වගා කරනවා. irrigate කියන්නේ පුතේ වැව් අමුණු වගේ දේවල් කරනවා. වාරි මාර්ග කටයුතු කරනවා. ජල සම්පාදනය කරනවා. වාරි කටයුතු කරනවා. ඒක තමයි තේරුම. irrigate. ඊළඟට ify මේක පුතේ beautify වෙන්න ඕනේ. tify මෙතෙන්ට දාගන්න ify beautify කියන්නේ ලස්සන කරනවා. ඊළඟ එක notify කියන්නේ තහවුරු කරනවා. නැත්නම් වැඩේ තේරුම් ගන්නවා.
ඒ කියන්නේ notify කරගන්නවා වැඩේ අල්ල ගන්නවා කියන එක. තහවුරු කරනවා අල්ල ගන්නවා. terrify බය කරනවා. තැති ගන්වනවා. හරි. මේක පොතේ adverbs. adverb කියන්නේ ක්‍රියා විශේෂණ. අපි වෙනම කොටසක් විදිහට මේ adverbs කතා කරනවා. අපි adjectives කතා කරා, verbs කතා කරා. ඒ දේවල් ටික අපි මේ වෙද්දි කතා කරලා තියෙන්නේ සහ nouns කතා කරා. ඒ නිසා මෙතනින් උඩ තිබුණු කොටස් ටිකට අමතර දැනුමක් තමයි ඇත්තට මේකෙන් එකතු වෙන්නේ. මොකද මේකේ අපි nouns කොටස කතා කරලා ඉවරයි. ඊට පස්සේ adjectives කොටස ඉවරයි. ඊළඟට verbs ඉවරයි. adverb අපිට කතා කරන්න තියෙනවා. ඒක ක්‍රියා විශේෂණ අපි කතා කරමු. ly ඒක adverb එකක් ක්‍රියා විශේෂණයක්. daily දිනපතා, monthly මාසපතා, yearly අවුරුදු පතා. අවුරුද්දකට පාරක්. ඊළඟට WARD, WARDs word and words homeward upward. ඒකේ තේරුම පුතේ සාමාන්‍යයෙන් homeward word කියන එක idea එක එන්නේ අර ඒ සම්බන්ධව කියන එක. එහෙම නැත්නම් ඕකේ වෙනම තේරුමක් ගන්නවා දෙසට කියලා. එතකොට දැන් අපි සාමාන්‍ය වචනේදී homeward කියන එක කිව්වොත් ඒ කියන්නේ homeward නිවස සම්බන්ධ කටයුතු කියලා තේරුමක් ගන්න පුළුවන්. හරි. homeward. එතකොට එහෙම නැත්නම් අදාළ යමක් දෙසට. එනිසා homeward නිවස දෙසට තමන්ගේ ගෘහය දෙසට කියන අදහස ගන්න පුළුවන්. ගෙදර දිහාවට homeward. ගෙදර පැත්තට කියලා අපි කියන්නේ homeward. ඊට පස්සේ උතන තියෙනවා upward ඉහළ පැත්තට උඩ පැත්තට upward උඩ දෙසට. එහෙම තේරුමක් ගන්න පුළුවන්. ඉහළට කියලා අපිට සරලව කියන්න පුළුවන් homeward upward. එතකොට අනිත් තේරුම තමයි ඒකට ගන්න පුළුවන් upward කියන්නේ උඩු අතට උඩුකුරුව කියලා අපි කියන්නේ. උඩුකුරුව upward සහ අනිත් පැත්ත එහෙනම් downward. downward කිව්වොත් යටිකුරුව. ඒ නිසා ඒ තේරුම ගන්නත් පුළුවන්. ඊළඟට noun or adjective suffixes නාමපද හෝ ක්‍රියා විශේෂණ නිර්මාණය කියන දෙකම මේකෙන් කරන්න පුළුවන්. හොඳට අහගන්නකෝ. ist. එතකොට පුතේ මේකේ වාට පේනවා වචනේ දිහා බැලුවම බුද්දිස්ට් උදාහරණය බෞද්ධ. හරි. එතකොට බෞද්ධයා කියන්නත් මේක ගන්නවා. අපිට බුද්දිස්ට් book බෞද්ධ පොතක්, බුද්දිස්ට් temple බෞද්ධ විහාරයක් එහෙම ගන්න පුළුවන්. එතකොට ඒකෙදි පුතේ එයා adjective එකක්. ඇයි? විහාරය විස්තර වෙනවනේ එකෙන් බෞද්ධ විහාරය. ඒ වගේම බුද්දිස්ට් කියන එක බෞද්ධයා කෙනෙක් නම් ඒක noun එකක්. එනිසා නාමපදයි නාම විශේෂණයි දෙකම හදන්න පුළුවන් මේ අකුරු කොටස් වලින්. එනිසා බුද්දිස්ට්, ආටිස්ට්, රියලිස්ට්. බුද්දිස්ට් කියන්නේ බෞද්ධයා, ආටිස්ට් කලාකාරයා, රියලිස්ට් යථාර්ථවාදියා. රියලිස්ට්. මේ අනිත් වචනවල පුතේ තේරුම පැහැදිලි කරන්න දෙයක් නෑ දන්නවා. මේ ඔක්කොම ජාතිකයෝ හදන ඒවා. පාකිස්තානි, පාකිස්තාන් ජාතිකයෙක්, යේමනි, එහෙම නැත්නම් පාකිස්තාන්, යේමන් ජාතික, ඉරාකය ඔය විදියට හැදෙන්නේ. චයිනීස් ජාතික හැම නැත්නම් මොන හරි නිෂ්පාදනයක් විස්තර කරද්දී චයිනීස් ප්‍රොඩක්ට්ස් ඔය විදියට අපි ගන්නවා. චීන නිෂ්පාදන ඔහොම. නිසා මේකෙන් හැදෙන්නේ මේ විදිය අර්ථකථන. සහ අවසාන වශයෙන් තියෙනවා පුතේ verb or adjective suffixes. ඒකෙන් හැදෙන්න පුළුවන් ක්‍රියාවක් හෝ නාම විශේෂණයක්. උදාහරණ බලන්න. en broken. එතකොට පුතේ broken කියන්නේ කැඩුණු. break, broke, broken. ඔයා දන්නවා. එතකොට broken කිව්වොත් කැඩුණු. කඩලා කියන තේරුම එන්නේ. එතකොට ඒක ක්‍රියාවක්. ඇයි? ඔයාට මං ඉගන්වුවා පුතේ ඔයාට පාඩම් කරගන්න මේ වෙනකොටත් දීලා තියෙනවා irregular verb list එක. අර past tense, past participle ඕක හැදෙන්නේ. එතකොට මේකෙදි පුතේ තියෙනවා ක්‍රියාවක් නාම විශේෂණයක් කියන්නේ මොකක්ද කියන එක අපිට පැහැදිලි. ඒ කියන්නේ ක්‍රියාවකදී අර ස්වරූප තුන උගන්වද්දි මං කිව්වා මේක ක්‍රියා මූලය, ඊට පස්සේ මේක අතීත ක්‍රියාව, මේක අතීත කාල කෘදන්තය කියලා. come came come අර ඒ වගේ අපි ඉගෙනුවේ. ඒ විදිහට break කඩනවා, broke කැඩුවා, broken කඩලා. එතකොට පුතේ මෙයා ක්‍රියාපදයක්. ඒ ඇරෙන්න මට මේක ගන්න පුළුවන් broken chair කැඩුණු පුටුව. එතකොට broken chair කැඩුණු පුටුව කියද්දි කැඩුණු පුටුව කියන්නේ කැඩුණු පුටුව. එතකොට පුටුව විස්තර වෙනවා adjective එකක් විදියට broken කියන එකකින්. ඒ නිසා verb adjective දෙකම වෙන්න පුළුවන්. en කියන අකුරු. ඒකේ broken කියන එකට ওই තේරුම් දෙක. ඊළඟ sharpen කියන්නේ පුතේ මුවහත් කළ. මුවහත් කළ. ඊළඟට lengthen දික් කරපු. සහ strengthen සවිමත් ශක්තිමත්. strengthen සවිමත් ශක්තිමත්.
හරි ඒකෙන් පස්සේ මං හිතනවා දැන් පොඩ්ඩකට මම විනාඩි කීපයක් දෙන්නම් පුතාලට ඔය අද කතා කරපු කොටස් ටික ඉක්මනින් බලන්න මේකේ පළවෙනි නෝට් එක මොකද්ද මේ වෙන්නේ දෙවෙනි නෝට් එක මොකද්ද මේ ප්‍රිෆික්සස් සෆික්සස් මොනවද ටක් ගාලා බලන්න විනාඩි 2-3ක් ඇතුළතදී මොකද ඒක එක්සර්සයිස් එක පටන් ගන්න හදන්නේ ඒ වගේම ඕක word suffixes වලදී noun suffixes adjective suffixes මේක නාම පද මේක නාම විශේෂණ මේ දේවල් ටික ඉක්මනින් චුට්ටක් ඔලුවට ගන්න නෝට් එක මුලින් ඉඳලා ළඟට හොඳ 100න් හොඳ හුස්මක් ගන්න අරගෙන රිෆ්‍රෙෂ් වෙන වතුර ගුරක් බොන්න ඕන නම් වතුර ගුරක් බොන්න බීලා ඉක්මනින් විනාඩි කිහිපයක් ඇතුළතදී ඒක කියව ගන්න